साधना में नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धिस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धिस्से नमो तस्से भगवतो अरहतो सम्मा प्रश्न ගැටලු තියෙනවා සාකච්ඡා කරනවා මොනවාරි තියෙන කරුණු ඉදිරිපත් කරන්න. මොකද නැද්ද ප්‍රශ්න? ඒකට මම මෙතනින් එළියට ගියාට පස්සේ අනේ අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ චූරි ගැටලුවක් තියෙනවා කියලා ඔන්න පස්සේ එනවා. එහෙනම් කාටද අනුග්‍රහ වෙනස දැන් අහන්න. නාම රූප නාම සුගත නාම රූප මෙන්න රූප. එතකොට රූපය කියලා ගත්තහම චත්තාරෝච මහ භූත චතුර්ණච මහ භූතානම් උපාදාය රූපං දන් රූපං. රූපය කියලා ගත්තහම අපිට කොතනකදී හරි ඕනම තැනකදී කාමෝචර වේවා රූපාවචර වේවා රූපය කියලා ඇතුළු වෙන හැම තැනකම තියෙන රූප ටික තමයි පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතුව උපාදාය රූප ටික. උපාදාය කියන්නේ මහ භූතයන් ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ධර්ම නිසා ප්‍රකට වෙන රූප. මහ භූතයන්ගේ චිත්තචෛතසික නිසා ප්‍රකට වෙන රූප වලට කියනවා උපාදාය රූප කියලා. එතකොට දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා මිනිසෙක් වේවා කොතනක හරි යම් රූපයක් තියෙනවා නම් මේ රූප ටික පිළිසින් දැක්කහම එයා දන්නවා රූපයේ තියෙන ප්‍රත්‍ය ටික. එතනදී රූප ටික හරියට අපිට පිළිසින් දකින්න පුළුවන් නම් අනාගාමී කියලා කියන්නේ මොකද රූපයේ ස්වභාවය එච්චර සියුම් මට්ටමටම යෙදෙනවා. දැන් අපි කියමු දැන් විඥානයේ නිරුද්ධ වෙච්ච මලමිණියක් ගන්න. ඒ මලමිණියක පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු වල රූප විතරයි තියෙන්නේ. උපාදාය රූප කිසිම එකක් නැහැ. එතකොට ඒ කියන්නේ ඒ ශරීරයේ ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික නිසායි චක්කු සෝත ගාන චිවා කාය කියන මෙන්න මේ රූප ටික ඉන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය විඤ්ඤාති රූප කියන මේ රූප ඊට පස්සේ ලහුතා කියලා කියන්නේ සහැල්ලු කියලා. දැන් අපිට ශරීරයේ කිලෝ 60ක් විතර බර වුණාට අපිට මේ කුසලෙන් බරක් දැනෙන්නේ මේ සිතේ තියෙන ගැටිය. දැන් අලිය කිලෝ කොච්චර බරද? අපිට අලිය උස්සන්න කරනකොට අලියට බරක්. ඒ මොකද ඒ සිතෙන් තමයි ඒ රූපේ නිබර කරලා තියෙන්නේ. ඒකත් රූපය. ලෞකික රූපය. ඒකට කම්මඤ්ඤතා රූප කියලා කියන්නේ හැම වෙලාවෙම සිතේ තියෙන ගති ටික මහ භූතයන්ගෙන් ප්‍රකට වෙනවා. උපාදාය රූපයේ ලක්ෂණය තමයි චිත්තචෛතසික ටික අසුර කරන චිත්තචෛතසිකයේ ගති ටික මහ භූත රූපයෙන් ප්‍රකටයි. දැන් මේ රූපේ නමන්න පුළුවන් කම්මඤ්ඤතා රූපය. අපුරවන්න පුළුවන්. එතකොට මේ විදිහේ නම් සිලී බද මලමිණිය කියන්නේ නැතර ගන්න ඕක. ඒක කම්මඤ්ඤතා රූපේ නෑ. එතකොට
ඒක උපාදාය රූපය මහ භූතය නිසා මහ භූතය නැතුව උපාදාය රූපයකට පවතින නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ චිත්තජයසික ටිකක් තියෙනවා. ඒ වගේ කොතනක හරි රූප කියලා යමක් තියෙනවා නම් ඒ හැම රූපයක්ම මහ භූතෝ මහ භූත නිසා විද්‍යමානයි. මහ භූත නිසා කියනකොට මහ භූත නිසා චිත්තජයසික ටිකටයි ප්‍රකට. නැත්නම් චිත්තජයසිකයන්ගේ ගතිය විද්‍යමානයි මහ භූතයන්ගේ. කෙනෙක් රටේ කියන්නේ. ඒකට කියනවා උපාදාය රූප කියලා. ඊට පස්සේ නාම කියලා කියනකොට වේදනා සංඥා සංකාර නැත්නම් චේතනා විඥාන කියන සතර නාමයේ ඒකට දෙකට බෙදලා චිත්තජයසික කියලා. එතකොට මෙතනදී මේ නාම රූප දෙක පිරිසිදු දකින්න අවස්ථා කීපයක් තියෙනවා. මොකද මුලින් ඖදාරික මට්ටමේ කාමවචර අපි මේ මොහොමගේ කියන මට්ටමේ ඖදාරික රූපයක් ඒකයි අසුරම පොතේ නාම ධර්ම ටික බලන්න පුළුවන් අපිට. ඒ මට්ටම දකිනකොට නෝනින් බලනකොට නීවරණ ධර්ම අඩු වෙනවා. එතකොට අපි ඇහෙන් රූපයක් දකිනවා කියන තැනක කර්මවල ගන්නවා කියන තැනක නාම රූප ධර්මතාව දෙකක් තියෙනවා. කාණ සත්‍යය අහනවා කියන තැනක නාම රූප ධර්මතාව දෙකක් තියෙනවා කියන ටික ප්‍රකට වෙනවා. ඊට පස්සේ තවත් චිත්ත සමථය තීව්‍ර වෙනකොට අපේ සිතින් ආරම්භන හිතන තැනක මනෝමය මට්ටමේ එතන නාම රූප ධර්මතාවයක් තියෙනවා කියන තැනක අවබෝධ වෙනවා. එතකොට මේ ආනන්දේ නිවැරදි වුණාම ඉතුරු ටික අනුක්‍රමයෙන් අපිට අවබෝධය ලැබෙනවා. ඒ නිසා අපිට රූපයෙන් අපේ මනස මුදව ගන්න නැතුව නාම ධර්මයන්ගේ ගතිය කවදාවත් ප්‍රකට කරගන්න බෑ. ප්‍රකට වෙන්නේ නැහැ. වේදනාව කියන එක ගැන, සංඥාව කියන එක ගැන, චේතනාව කියන එක ගැන, විඥානය කියන එක ගැන අපිට මනෝමය මට්ටමකට තමයි හැමදාම ඉන්න වෙන්නේ. එයි අපි රූපේටයි මේ ඔක්කොම ටික ඇඳගෙන රූපේටයි බැඳගෙන තියෙන්නේ. ඉතින් රූපේ අපෙන් අතහැරෙනකොට අපි උපමාවක් කළොත් දැන් අද අපිට වේදනාවක් ඇති වෙන ක්ෂණිකව අතේ කැපුම කියලායි අපිට අතක් අහුවෙන්නේ. එතකන් අර මේ වේදනා චෛතසිකයේ ස්වභාවය වේදනාව කියන එක හටගෙන නිරුද්ධ වෙනවා කියන gati අපේ හිතට දැනෙන්නේ නැහැ. අල්ලගන්න බෑ. එයි අපිට මේ රූප වේදනාව මුල් කරගෙන රූපයක් හිතට ඇදෙන්නේ. ඒ නිසා රූපෙන් හිත මෙදෙන මට්ටමට ගත්තහමයි අපිට නාම ධර්මයන් ගැන හොඳ අවබෝධයක් වැටහීමක් හිතට දැනෙන්න ගන්න. උතර නාම ධර්ම ටික ඇති වෙන්නේ. එතකොට පිළිසිදු මනස විතරක් යාර ප්‍රකට වෙනවා. ඒකට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම හැම වෙලෙම දැනට උදාරක ශරීරය ගැන බලන්න කියන්නේ. කය අසුරු කරගෙන ඉන්න නාම ධර්ම ටික දල වශයෙන්, රළු වශයෙන් මෙනෙහි කරන්න කියලා මම මතක් කරන්නේ. ඒකෙන්ද නාම ධර්ම පිරිසඳ ගැනීමේ කෘත්‍ය කරන්න නෙමෙයි රූපේ දකිනවා. ඒ රූපේ හොඳට බලන්න කනබන ආහාරයෙන් ඇදුණු පටිවිආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු වශයෙන් හෝ කුණපෝ වරසෙන් වශයෙන් බලලා ඒ බඳු අචේතනික කාය අසුර කරගෙන පවතින චිත්තජයසික ටික නිසායි මේ කාය කවිඥානික වෙලා තියෙන්නේ යෑමෙන් වෙන්නේ රූපාදී අරමුණු දෙකකින් වෙන්නේ කියලා. එහෙම නාම ධර්මයන්ගේ කෘත්‍ය ටික රූපෙට ඇඳන් නැතුව රූපේ ගතිය වෙන් කළා ගන්න දකිනකොට අපිට හුරු වෙනවා නීවරණ ධර්ම අඩු වෙන ඒ සිද්ධියට පුද්ගල භාවය අඩු වෙන නිසා නීවරණ ධර්ම අඩු වුණාම මොනවා හරි මේ රූපෙට ගැටුණා ශනිකම යාට හොඳට තේරෙනවා මේ ස්පර්ශ නිසා ඇතිවෙච්ච වේදනාව ආරම්භ කරගන්න පුළුවන්. එතකොට
මේ නාම රූප ධර්මයේ පිළිසිඳ දකින්න කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි රූපේ යථා ස්වභාවය නොදන්නා කම නිසා නාම ධර්මයේ යථා ස්වභාවය නොදන්නා කම නිසා මේ නාම රූප දෙකම එකතු වෙලා කරන ක්‍රියාදාමයන් තුළ අපිට පුද්ගල සංඥාවක් තියෙනවා. පුද්ගල සංඥාවක් වෙනවා. ඒ පුද්ගල සංඥාව සත්ව සංඥාව මුල් කරගෙන ආත්ම සංඥාව මුල් කරගෙන අපි ජරා මරණ දුක් විඳිනවා. එතකොට මේ සත්ව පුද්ගල සංඥාව දුරු වෙන්න තමයි අනර නාම රූප ධර්මතා දෙක නුවණින් බලන්නේ. එතකොට ඒ සත්පුද්ගල සංඥාව දුරු වෙන ක්‍රම තමයි මම කියවල ඕදාරික වශයෙන් නාම රූප දෙක බැලුවාම ඊට පස්සේ ඒ මට්ටමේ කෙලෙස අඩු වෙනකොට ඒක සිව් මට්ටමේ. ඔතනදී මේ භාවනා කරනකොට ඔය විදිහට නුවණ මෙහෙ කරගන්නත් ඕනේ. ඒකට අමතරව ඔය 28 රූපය ගැන ප්‍රභේදගත ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන විඥාන කියන නාම ධර්ම ගැන අනුමාත දැනුමක් ඇති කරගන්න. දැනුමක් ඇති කරගත්තාම අපිට පුළුවන් ඒ දැනුම දැනගත්තදී ඔය විදිහට නාම ඕදාරික වශයෙන් පටන් අරගෙන ඉදිරියට යද්දී මේ ඒ වේදනාව උපදිනකොට හොඳට තමන්ගේ නුවණ යනවා මේ ධර්මයේ නේද කියන කාරණා. ඒ විදිහට තමයි තින්තාවත් උත්තර ඕනේ. ආම්කෝවේ මේ ආත්ම පුද්ගල සංඥාව දුරු කරන මට්ටමකට නේනකොට බුද්ධානුස්මෘති භාවනාව නැත්නම් මෛත්‍රී භාවනාව වගේ භාවනාව පිළිමේදී ගැටළු සාගත සත්‍යයකට එන්න පුළුවන් නේද පුස්තක? එහෙම ගැටළු සාගත සත්‍යයකට එන්න බෑ. එන්නේ නැහැ. ඒ මොකද අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොනවාද කමතරණ පොරනකොට ඒකෙන් කරන කෘත්‍යය. දැන් පුද්ගල සංඥාව, සත්ව සංඥාව, ආත්ම සංඥාව ආදී මෝහය දුරු කරන්න හැම වෙලාවෙම තියෙන විදර්ශනා ඥානය. ඇත්ත කැටි දකින්න. බුදු ගුණ, අසුභය, මරණය වගේ කමඨහන් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ නීවරණ ධර්ම දුරු කරගන්න චිත්ත සමතය. ඒ චිත්ත සමතය උදව් කරගෙන අපිට නාම රූප ධර්මයන් බලන්න පුළුවන්කම තියෙන නිසා ඒක ඇහෙන්න නැති නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ආනාපාන සතිය වැඩුවත් දුගුණ භාවනාව කළත් අසුභේ මෛත්‍රී භාවනාව කළත් මේ හැම එකම අපි කළේ මොකද්ද? චිත්ත සමතයක් ඇති කරගන්න. මොකද චිත්ත සමතයක් ඇති කරගත්තේ සත්පුද්ගල භාවයෙන් අපිට හැඟෙන දැනෙන මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය තත්ත්වාකාරයේ දැක ගන්න උපකාර වෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ අපි මේ කමඨහන තුලින් පුද්ගල භාවයේ සත්‍ය භාවයේ දුරු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වැරදිවට ගත්ත අදහස වැරදි. තේරෙන්නේ නැද්ද? මෛත්‍රී භාවනා කරනකොට අපිට පුද්ගල සංඥාවක් ගන්න වෙනවා නේද? පුද්ගල සංඥාවක් ගන්න වෙනවා. ආනාපාන සතිය වඩද්දි පුද්ගලයා ඉන්නවා. බුදු ගුණ සංඥාව වඩද්දි පුද්ගලයා ඉන්නවා. මෙතනින් ඒ කියන්නේ ඉනිමගේ ආරම්භය වටන්න ඕනේ. මම කියන්නේ හොඳට තේරුම් ගන්න මේ කාරණාව කියලා. මානසිකාරය නැතුවට බුදු ගුණ අසුභය මරණය මෛත්‍රී કોઈ කමටහන වඩද්දිත් වඩන්න මේ කාලේ හොඳට ඉන්නවා. ඒ පුද්ගල භාවයේ තුල ඉඳගෙන ඇති කරගන්න චිත්ත සමතිය උදව් කරගෙන ඒ පුද්ගල භාවයෙන්ම නසන්න ඕන. එතකොට තණ්හා නිස්සහය තණ්හා පරතත්වා. තණ්හාව ඇසුරු කරගෙන තණ්හාව නසන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආහාර නිස්සය ආහාරම් පහතත්වා. ආහාරය ඇසුරු කරගෙනම ආහාරය නසන්න තියෙනවා. මේ වෙන ක්‍රමයක් නෑ. දැන් පුද්ගල අපිට පුළුවන් අනාත්මයේ ඉඳලා ආත්ම සංඥාව නැති කරන්න.
එහෙම නැති කොහොම නෑ නේ. අනාත්ම කියන ආත්මතේ නෑ. ආත්මවත්තු පුද්ගලයේ භාවයේ තියෙන කෙනාම තමයි පටන් ගන්න වෙන්නේ. કોઈ කම්තරණ කෙරුවොත් පුද්ගලයා ඉන්නේ. වඩනකොට. ඒ නිසා මම කියන්නේ සියලු සත්‍ය නිදුක්ව නිරුද්ධ සෝපත්‍ය කියලා මෛත්‍රී භාවනාව ප්‍රයත්න කරන්න මේක උපායක්. ආරම්භයේම ආධිමේම කෙරවල නිෂ්ඨාව බලාපොරොත්තු වෙන්න එපා කියලා කියන්නේ. මේ උපායෙන් චිත්ත සමතියක් ඇති කරගන්න චිත්ත සමතිය ඇති කරගෙන එතන නාම රූප ධර්ම විදර්ශනා කරනකොට ඒ සමතිය වඩන්න උදව් වෙච්ච නිමිති තිබුණු පුද්ගල භාවයක් තියෙනවනේ ඒක වඩන්නද කියන දෙකම අතහැරෙනවා. ඒ නිසා දැනට ඒක ප්‍රශ්න කරගන්න එපා කියලා මම කියන්නේ ඒ පුද්ගල භාවන අපි නොදන්නවා වුණාට ආනාපාන සති කමටහනේ තියෙනවා. පුදුගුණ භාවනාවෙත් තියෙනවා. එතන ආරම්මණය පුද්ගල භාවයක් නැති වුණාට ඒ ආරම්මණය මෙනෙහි කරන්න හොඳට මේ පැත්තේ ඉන්නවා. ඒ හින්දා මේ මට්ටමේදී අනික් කමටහන්වත් ආත්ම දෘෂ්ටියෙන් නිදිලයි කියලා අදහස් කරන්නේ නැහැ. අපිට අර සත්පුද්ගල අදහස ප්‍රකට නැතිකම විතරයි තියෙන්නේ. නමුත් කෙලෙසි කම එක මට්ටමක තියෙනවා. ඒ නිසා මේ එතනදී බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය වගේ කමටහන් බැලුවට එහෙම ගැටලුවක් වෙන්නේ මේක පරිපලා උඩට නගින්ද ඒ තියෙන උඩට නැග්ගාම අපෝ මේ ටික අතහරින්න පුළුවන් ඒකේ. ඒ නිසා එහෙම තමයි යන්න තියෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. මොකද පුද්ගල භාවයෙන් නෙවෙයි ආරම්භ කරන්න තියෙන අපිට පුද්ගල භාවයෙන් ආරම්භ කරගත්ත පටන් ගත්ත මේ ධර්මයේ අවසානයේ ඒ පුද්ගල භාවයෙන්ම අසන. ඒකයි. ඒ ධාතු මනසකාරයෙන් වඩා මෛත්‍රී භාවනාව වගේ සත්‍ය පුද්ගල සංඥාවක් කවුරුනේ කියන සත්‍යෝ මේක සමානයි. මෙතනදී සියලු සත්‍යෝම එකහ සමාන යථාර්ථයට ගත්තාම අපිට අඳුන මෙතනදී පෙළක් තියෙන්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. බලන්න පුළුවන් දැලිය යුත්තේ එක්තරා මට්ටමක විතරයි කියලා නම හැමදාම කියන්නේ. එතනින් එහාට බලන්න කියොත් වැඩේ හැදෙන්නේ වෙන්න ඕනේ සිද්ධියක් වෙන්නේ. ඒ කිව්වේ අපිට මුල් ටිකේදී ධාතු වශයෙන් හරි අසුභ වශයෙන් හරි සත්පුද්ගල භාවයට හම්බෙන අරමුණු නුවණ විදර්ශනා කරන්න පුළුවන්. විදර්ශනා කරන සමතකමටහන වඩන්න පුළුවන්. මේ ටික අපි අනුපිළිවෙල මේ නැවත කරනකොට මේ ඇත්ත දකින්න ආශ්‍රව ගෙවෙනවා. ආශ්‍රව ගෙවෙන්න ඇත්ත දකින්න. මේ ධර්මයේ යම් තාක් දුරට කළාම නීවරණ ධර්ම තමන් කෙරෙහි හා නොදකිනවා. පවතින ඇත්ත යම් මට්ටමක් දකින්න. වෙනසක් වෙච්ච තමන්ගේ මනස තමන්ට හොඳට තේරෙනවා. ඒ තේරෙන කම නිසාම ප්‍රමෝදය ඇති වෙනවා. දැන් මේ ප්‍රමෝදය කියන එක කරන්නේ නැහැ. ඇත්ත දැකපු නිසා නීවරණ ධර්ම දුරු වෙච්ච නිසායි ප්‍රමෝදය. දැන් මෙච්චරකල් භාවනා ආනාපාන සතිය අපි වැඩුවා. නාම රූප ධර්මයන් අපි බැලුවා. ආශ්‍රය දුරු කරගන්න අපි කළා. කරනකොට නීවරණ ධර්ම අඩු වුණා, ඇත්ත පෙවුණා, ඇත්ත පේනවා නීවරණ ධර්ම අඩු වෙනවා කම නිසා ප්‍රමෝදය ඇති වෙනවා. දැන් ප්‍රමෝදය හේතුපත්ය. ඒක අපි කළා නෙමෙයි වෙන දෙයක්. ප්‍රමෝදය නිසා ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති වෙනවා. ඒක දැන් ධර්මතාවයක් තියෙනවා. ඊට පස්සේ පස්සද්ධිය නිසා සැපය. වෙන හොඳට දකින්න ඕනේ. තාම පුද්ගලයේ ප්‍රකට නැති වුණාට උත්සාහයෙන් නොකලට ඒද අනුශය තියෙන මේ වැය. ඊට පස්සේ ඒ සැපේ නිසා සමාධිය ඇති වෙනවා. ඔය සමාධියට ඇත්ත ඇති පේනවා. මොකද්ද? අපි නාම රූප ධර්මයන් කියලා බලපු තැනක තියෙන ඇත්ත. ඒ අපි ওই බලපු ක්‍රමයට නෙමෙයි හැබැයි පේන්නේ. එතන අර මං කිව්වේ පේනවා කියන අරමුණ ඇහෙනවා කියන අරමුණක් පේනවා කියලා
ඒ කියන්නේ යම් කිසි සමුදය ධර්ම සම්බන්ත නිරෝධ ධර්ම. උන් ඒ සමාධියට පේනවා අපිට යම් අරමුණක් පෙනෙනකොට පෙනෙනවා කියන අරමුණේ සත්‍ය පුද්ගල කියලා ඇතුළට යන්න ඉස්සලා පෙනෙන රූපය හොඳට ප්‍රකටයි. මේක උපාදාය රූප මට්ටම හොඳට යට ප්‍රකටයි. මේ පෙනෙන දේද පෙර නොතිබීමයි හටගත්තේ කියන එක පේනවා. පෙනෙන දේ පෙනීමෙන් පසු ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පේනවා. අහන දේ පෙර නොතිබීමයි හටගත්තේ. ඉතුරු නැතුවම නැති වෙනවා කියලා පේන ස්පර්ශ ආයතන හයම ඒ ස්පර්ශයන්ට යම් ප්‍රත්‍යක් නිසා ස්පර්ශය ඇති වුණා නම් ඒ ප්‍රත්‍ය නැති වෙනවා කියලා පේනවා. අපිට අද වගේ දැකපු දේ ඇති බවට නිමිති ඉතුරු වෙන්නේ නැහැ. අහපු දේ ඇති බවට නිමිති ඉතුරු වෙන්නේ නැහැ. ඒ සමාධියට පේන්නේ මේ ස්පර්ශ ආයතන හය ඇති නැති. එහෙම වෙනකොට අපිට අර වෙනද වගේ බලන මට්ටමේ නාම රූප දෙකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් වෙනදට සත්‍ය පුද්ගල නෝ නාම රූප දෙකක් ඉතුරු වුණා. දැන් ඒක සංකතයි තාම. දැන් එහෙමවත් බලන්න දැන් මේ අතුලට බහැලා ඉන්නේ එහෙමවත් වෙන්නේ. එහෙමවත් වෙන්නේ. Tamanta දැන් නතර වෙන්නේ ඇහැට පේනවා කියනකොට පේන රූපය හොඳට පේනවා. අපි රූප පේනවා කියනකොට අපිට රූප පේන්නේ නැති කම මේ තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ තියෙන රූපේ ස්වභාවය හොඳට තේරුනොත් මේක ඇතුළට අපි දැනගන්නේ නැහැ. ඇතුළට දැකගත්තට පස්සේ පුද්ගල භාවය ඇත්ත වුණාම ඒකෙන් එළියට එන්නයි අපිට කොටස් 32ක් බලන්න වෙලා තියෙන්නේ. ඒ බලනවා කියන එක දැන් මේ රූප ඇත්ත වෙලා කියන එක හොඳට දකින්න. අර සමාධියේදී එහෙම ඇතුළට බහින්න වෙන්නේ නැහැ. අපිට ආජ්‍යෝසය පිටට ටිකක් වෙලා නැහැ. ඒ හින්දා කොටස් 32ක් වශයෙන් බලන්න ඕනේ. තේනවා කියන මේ රූපය අනාත්ම උපාදාය රූප මත ඒ කියන්නේ මහ භූතයන් නිසා හිතට පෙනෙන පෙනීම මාත්‍රයක් විතරයි කියන එක තේරෙනවා. කවදාවත් පෙනෙන්නේ අල්ලන්න බෑ. ඇහැ උපකාරයෙන් හිත උපන්න නිසාම මෙහෙම පේන හිත නිරුද්ධ වෙනකොට පෙන්නේ නිරුද්ධ වෙනවා කියන එක දැනෙනවා. ඒක ඇතුළට උපාදාය රූපයෙන් හොඳට දකින්න කියන මට්ටම ආවේ. එතකොට ඇතුළට උඩට බහින්න ඕනේ. තේරුණා මේ කිව්වේ. මොකද දැන් අර මම කිව්වේ දැන් ගොඩක් දෙනෙකුට ප්‍රශ්නේ ඔය මේ පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවා නෙමෙයි කියලා කිව්වහම එතකොට අන්නේ මට්ටම හොඳට තේරෙනවා. අපි ඔය කතා කළේ මුදට දැන් මේ දිස්තිය ගත්තාම අපි මේ දිස්තිය චුට්ටක් පෙලෙන්න නැතුව සම්පූර්ණ චිත්‍රයක් ඇඳුවා. අපිට මේ ඇහෙන් බලනකොට දිස්තිය පෙනෙන්නේ නෑ. පේන්නේ මොකද? චිත්‍රය. එතකොට පේන්නේ චිත්‍රය. ඔතන පැවතුනේ චිත්‍රය. ඒකේ ස්වභාවය තමයි ඇහෙන් බලන් විතරයි චිත්‍රය පුළුවන්. අල්ලන්න බෑ. අල්ලන්න කියලා අත දැම්මොත් අත හැප්පෙන්නේ දිස්තිය එකේ චිත්‍රය නෙවෙයි. ඒ දිස්තිය වගේ හොඳට දකින්න මේ පේන දෙයට ඔබේ දිස්තිය පිළිලා තියෙනවා වගේ පටවිය තියෙනවා. හරියට මුළු පටවියම වහලා මේ ස්ටිකර් එක කලවලා මේ තියෙන්නේ. දැන් ඔයගලන්ට මෙහෙම රූපයක් පේනවා. දැන් පේනවා බලන්න පුළුවන්. හැබැයි පේන චිත්‍රය ඕනම තැනකට අත දාන්න. ඒ පේන දේ නෙමෙයි අහුවෙන පටවිය. හරියටම මේ පේන රූපේ මහ භූත අසුරු කරගෙන මහ භූත නිසා ප්‍රකට වෙන රූපයක්. කියලා හොඳට තේරෙනවා නම් අත දැම්මොත් අහුවෙන්නේ පටවිය මිසක පේන්නේ අහුවෙන්නේ නැහැ කියන මට්ටමක තේරුණාමයි පෙර නොතිබීමයි මේක හටගත්තේ. ඉතුරු නැතු මේ රූපේ නිරුද්ධ වෙනවා කියන එක කිසි සැකයක් නැහැ. එදාට කෙස්ලෝ නියදත් බලන්න ඕනේ. මොකද එහෙම එකක් නැහැ එදාට. චිත්‍රයේ කියන දෙන්නම නතර වෙනවා. දැන් ඔබඳු චිත්‍රයක් විදිහට රූපේ තියෙන තැනක චිත්‍රයේ බව නොපෙනේ. පේනදී පෙනීමක් විතරක් තියෙන තැනක එපමණකින් නතර නොවි පේනදී අල්ලන්න පුළුවන් කියන මට්ටමකටපත් වෙලා පේනදී ඇතුළට ගිහිල්ලා පුද්ගලයා දැකෙන හිඳයි මේ රූපය ඇතුළෙන් එළියට එන්නයි දැන් අපිට ආපහු පිටිපස්සට එන්නේ කෙස්ලු නියදත් බලන්න උපායක් හැටියට. එතනින් අවසන් වෙන්නේ නැහැ එළියට එන්න ඕනේ. තේරෙනවද? ඒ එළියට එන ටිකට තමයි අපි ඔය
විදර්ශනා කියලා මේ ඕදානික මට්ටමේ පැනෙන්නේ. ඔය දැන් මේ රූපේ ගේ ඇතුලේ ඉන්න අපිට ගේ පිටත ෆොටෝ ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැන් පිටිපස්සට ජානේ දොරෙන් එළියට එන්න. ආවම මොන කිසිම ෆොටෝ ගන්න පුළුවන්. ඒ වගේ දැන් මේ ගේ ඇතුළට ගිහිල්ලා අපි ගේ පිටතට තේන්නේ නැහැ වගේ. දැන් මේ රූපය කියන එක උපාදාය රූපයක් පෙරණොත් තිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ගේ ඇතුළේ ඉඳගෙන ගේ පිටපත් දිට්ඨිය ගැන මේ කතා කරන්නේ. ගේ ඇතුළේ ඉන්නේ අපි. එතකොට ඒ හින්දා පේන්නේ නැහැ. ඒක කතා කරන්න විතරයි දාන්න ඕන. ගේ ඇතුළේ ඉන්න අපිට ගේ පැත්තේ පිටපැත්ත දිට්ඨිය වටපිටාව පේන්නේ නැහැ. කතා කරන්න ඕන. පේන්න නම් ගේ එළියට එන්න වෙනවා. ඒ වගේ අද දවසේදී මේ නාම රූප ධර්මයේ බලන්න කුණ කොටස් දෙකක් තියෙන කනගුණ ආහාරයෙන් හැදලා තියෙන කය අසුර කරගෙන පවතින චිත්තචෛතසික නිසායි මේ දෙන්නේ කියලා මේ විස්තර ටිකක් කියන්නේ. දැන් මේ ගේ ඇතුළෙන් එළියට එන්න ක්‍රමයක්. වෙන ක්‍රමයක්වත් නැහැ. කායන වසනාවෙන් තථාගතයන්ට මේ විදිහට පනවන්නේ ඒ නිසායි. චිත්ත ගැටුණු දවසට එකක් එක ගන්න බලන්න මේ ඔක්කොම රූප දැන් මේ කුණ කොටස් වශයෙන් බැලුවොත් මේ ශරීරය කීයක බලන්න. නමුත් හිත දිනු වෙච්ච දවසට මේ ඔක්කොම එකම රූප නිමිත්තක් විතරයි. මහ භූත නිසා පෙනෙන පෙර නොතිබීම හටගෙන මේ පෙනෙන බව ඇතුළේ ඉතුරු නැතු නැතිනවා කියන එක කිත්තකින් මේ ඔක්කොම ටික අතාරිනවා. කියන තරකට එනවා. ඒ නිසා මේ උපායක් තමයි. ඒ උපාය මට්ටමේදී තාම ගේ ඇතුළේ ඉඳගෙන අපි මොහේ දුර වෙන තැනක් බලාපොරොත්තු වෙනවා. උදාහරණ වැරදි. ඒක අපි තාම දන්නේ නැති කම නේද කියලා මම කියන්නේ ආනාපාන සතිය වඩන්න බුදු ගුණ වඩන්න මරණය මෛත්‍රිය වඩමින් හිත එකම කරගෙන මේ වගේ බලන්න කියලා කියන්නේ උතනින් එළියට එන්නේ. එළියට ආවහම තමයි නීවරණ ධර්ම නිදුණා කියන එළියට අවබෝධන කරගත්තාම තමයි ප්‍රීතිය ප්‍රමෝදය පස්සද්ධිය සැපේ කියන ටික දැනෙන්නේ. මේ උදාහරණක ගුහාවකින් එළියට ආවම මෙච්චර කාලයක් ගුහාවක හිටියේ ඉරේක හිටියේ සාසභාවයට හිටියේ කියලා දකින්න තමන් එක නිදහස් වුණා කියලා දකින්න. මොකද දැන් අද හිතට කැමති දෙයක් කරන්න බෑ. හිතට දෙන දෙයක් කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කයේ තියෙන ගතියට සීමා වෙලා තියෙන්නේ. මොකද මේ හිත කයට වැසගෙන තියෙන්නේ. කයෙන් මිදෙන දවසක් එනවා. එදාට තමයි ප්‍රමෝදය තියෙන පස්සදිය තියෙන කියලා කියන්නේ මේ සම්පූර්ණ මේ කය තියෙන බර ටික දැනෙන්නේ නැහැ ඒකට. දැන් අද ඇහෙන් බලලා අපිට බර කියන්න පුළුවන් නේද කියන දේ. සම්පූර්ණ මේ බර තියෙන්නේ ප්‍රපංච ටික, කෙලස් ටික. ওই බර අඩු වෙනවා කෙලස් ටික අඩු වෙනවා. ඇහෙන් බලලා මෙතන කිලෝ කීයක් යද්ද කියලා කියන්න පුළුවන් නේ? පුළුවන්. කොහොමද ඇහෙන් බලලා බර කිය පුදුම දක්ෂයි. ඔය බලන්න කෙලස් වල හැකියාව. එයාට හොඳට තේරෙනවා කවදාද ඇහෙන් බලලා බර කියන්නේ. එතකොට ඒ බර ඒ විදිහටම ඇහැ පරිහරණය කරලා යනවා. අද ඇහෙන් බලලා බර කියන්න පුළුවන් නම් ඒ විදිහට මේ බර අපි ගාව පවතිනවා. හොඳට ඒකම අරගෙන ගන්න. මේ මේකේ මෙච්චරක් බර ඇති කියලා ඔයගලන්ට බලලා කියන්න පුළුවන් නම් මේ අරමුණ මෙච්චරට බරයි ඔයගලන්ගේ කියන එක දකින්න. මේ පේන අරමුණට මේ බරේ සම්බන්ධයක් නැත්නම් ඕගොල්ලෝ මේ පේන අරමුණේ සම්පූර්ණ බර පහ තබලමයි. ඒ සැහැල්ලුව කයට හිතට නොදැනෙනවා දැනෙනවාම. මේ කෙලෙස් වලින් මේ බර තිබුණේ කෙලෙස් වලින් බර නැන්නේ කෙලෙස් වලටයි බර තේරුනේ. ඒ කෙලෙස් ටික අයින් වෙනකොට නිබරෝ ගතියෙම මේ අරමුණ පේනවා ඔයගොල්ලන්ට. ඒ විදිහටමයි මේ කය. එතකොට එදාට ඇහැට පෙනෙන දේ වගේම කනට ඇහෙන අරමුණක ඇතුළට බහැවෙන්නේ. අද තමයි ඇහෙන අරමුණේ පුද්ගලයෙක් අපිට හම්බ වෙන නිසා තමයි ඒ සද්දය අරමුණු කරගෙන හම්බ වෙන පුද්ගල භාවය බලන්න වෙන වෙනම මෙනෙහි කරන්න ඕනේ. එදාට 1000ක් දෙන එකවර කැමෙහුවොත් එයාට එකම ශබ්ද නිමිත්ත ඒකද මහ භූතයන් නිසා හටගත් එක චිත්තජයසිකට විකටයි වැටුනේ කරනොතිලි මට මේක නැති වෙනවා කියන තරකින් බලන්න පුළුවන් සද්දය කියන එක ඇත්ත වෙලා ඇතුළට ගිහිල්ලා නැති නිසා එළියට එන්න බලන්න කියලා උපායකුත් නැහැ. මේ වගේ
ඔන්න ඔය මට්ටමට හිත වැඩුණාම විදර්ශනා කරන බව, විදර්ශනාව නාම රූප ධර්මයන් බලන බව, ඒකම ගති ටික ඔක්කොම වෙනස් වෙනවා සම්පූර්ණ. ඊට පස්සේ ඒ මට්ටමේදී තමයි මේ අනිත්‍ය කියන එක පේන්නේ, දුක පේන්නේ, අනාත්මය පේන්නේ. ඒකයි හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් ඇති බවට අරගෙන ඒක තුල ගැසගෙන සත්පුද්ගලයා භාවයකට ඇති කරගෙන ඒ තුල තව නෑදෑකමක් ඇති කරගෙන කෙලස් ටිකකින් බින්ද දුක ගැන හොඳට කලකිරෙනවා. අර නාම රූප දෙක දකින මට්ටමේ කලකිරීමක් තිබුණා. මේ නාම රූප දෙක පුද්ගලයෙක් සත්‍යයක් අම්මා කියලා දැකලා අපි මෙච්චර දුක් විඳ නේද කියලා කලකිරීමක් තිබුණා. ඒ මට්ටම ඇති ඒ මට්ටම. ඒ මට්ටම හේතු ඊට පස්සේ ඒක දැන් මාර්ග හතරක් තියෙන්නේ. නිකන් නෙමෙයි. ඒ මට්ටම මේ ධර්මතාව ඔක්කොම සත්‍ය විසුද්ධිය නම් ඒ හතේම යම් මට්ටමක මේ මට්ටමේදී වැඩෙනවා. ඒ හතම තව මට්ටමේදී තව ටිකක් වැඩෙනවා. විදර්ශනා ඥාන ප්‍රථම මාර්ග මට්ටමේදී මේ ඥාන නමේම යම් මට්ටමක් වැඩෙනවා. ඊගා මට්ටමේදී මේ ඥාන නමේම යම් මට්ටමක් වැඩෙනවා. ඒ වගේ අන්තිමේදී මේ ස්පර්ශ ආයතන හයම නිරෝධශේෂ නිරෝධය පේනවා. කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට දකින යාන්ත්‍රික සමුදය ධම්ම සබ්බත නිරෝධං කියලා දකිනවා නම් මෙන්න මේ දැකීමට තමයි සමාධිත්‍ය කියන්නේ ඇත්ත ඇති හිටි දකින්න. ඒ ප්‍රබෝධයන් ඒ දැකීම තමයි කලකිරෙන්න හේතුව. ඒ කලකිරීම තමයි මිදෙන්න හේතුව. මිදීම තමයි නොයලෙන්ද හේතු නොයලෙන් තමයි මිදෙන්න හේතු. මිදුනහම මිදුනා කියන ඥාන දර්ශනය ඇති වෙන්නේ හේතු. ඒ මිදීමේ ඥාන දර්ශනයට හසු වෙන්නේ මොකද්ද? අනුපාද බව. කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදුනහම දුක නූපදිනව නේද දැන්? දුකෙන් මිදුණා නේද? ඉපදීම නැති කරලා නේද කියන මට්ටම අල්ලගන්න පුළුවන්. අර ඉස්සලා කතා කරපු මට්ටමේදී ඔය ඔක්කොම තියෙනවා. කලකිරිලා ඒ මට්ටමේ නොයල්ලා ඒ මට්ටමෙන් මිදෙනවා. මිදුනහම මිදුනා කියන ඥාන දර්ශනයක් වෙන ඒ මට්ටමේ යම් ධර්මයක අනුපාත බවක් වෙනවා. යම් ධර්මයක නොහට ගන්න බවක් වෙනවා. මේ වගේ ස්පර්ශ ආයතන හයම නිරෝධශේෂයෙන්ම නිරුද්ධ වෙන තැන දකින්න පුළුවන් මට්ටමටම එළඹ සිටියාම අත්‍යකටියුත්තක් නැහැ කියනවා. එතකොට මේ විදිහට අනුකූලව වෙනවනේ සිද්ධියක් තියෙනවා. අවසන් සානන්ද දැන් අපිට ආයතනයක් පුදුනකොටම ඇහැ උපද ඇහැ කියන පැහැදිලියක් දකිනකොටම අපිට කෙනෙක් කියලා එන්නේ අර මුල අපි මේ නාම රූප අපකයි අර ස්වාමීනාචි කිව්වෙද නාම රූප නොබලපු නිසා වෙන්න ඕනේ නේද සානන්ද? ඒ ඖදාරික මට්ටමේ මෝහය රළුකම තියෙන නිසාමයි ඇහැට පෙනෙනකොටම අර සංයෝජනේ යෙදෙන්නේ. උපදින්නේ. එතකොට ඒ සංයෝජනය දුරු කරන්න ගේ ඇතුලේ ඉඳගෙන පිටත විත්‍ය ගැන කොච්චර කතා කරන්න විතරයි පුළුවන් දකින්න බෑ වගේ මේ පුද්ගලයේ හම්බ වෙන තැනක ඉඳගෙන පෙරමුතිදීම හතර ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්න නම් පුළුවන් දකින්න. එතකොට අපි දත යුතුයි එහෙනම් ගෙයින් එළියට එන්න ඕනේ. ඒ වගේ ගෙයින් එළියට එන්න ක්‍රමයක් තියෙන්න බෑ. ඒ වගේ තමයි දැන් පුද්ගලික භාව සත්‍යයක් නැහැ කියලා ගසලා දැම්මට හරියන්නේ නැහැ. පුද්ගලයා සත්‍යය හම්බෙන තැනක නැත්තම් ඒකට හේතු දක්වන්න ඕනේ. නඩුවක් ගැනීමක් කවුරු හරි අපිට විරුද්ධව අපි නිර්දෝෂී කියලා ඔප්පු කරලා පෙන්නන්න වෙනවා. දැන් මම හොරකම කරුවේ නැහැ කියලා හරියන්නේ නැහැ. වචනේ හරියන්නේ නැහැ. එහෙනම් ඒකට හේතු පෙන්නන්න වෙනවානේ. ඒ වගේ සත්‍ය පුද්ගලයෙක් නැත්තම් නැහැ කියලා හරියන්නේ නැහැ. හේතු දක්වන්න වෙනවා. ඇයි නැහැ කියන්නේ? මොකද්ද හේතුව? හොඳට හරියට විනිශ්චයකතුමාට අවබෝධ වෙන විදිහට ඔප්පුගේ පොත් විතරයි දිනන්න පුළුවන්. නැත්නම් දිනන්නේ මාර්යාගේ පැත්තවල. දැන් මාර්යා කියනවා නඩුවක් දාලා දෙන්න අපිට. සත්‍යයේ ඉන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා. අපි කියනවා නෑ සත්‍ය පුද්ගලයා නෑ ධර්මතාවයක් කියලා. කිව්වට හරියන්නේ නෑ. දැන් ඔප්පු කරලා දෙන්නද? ඒ ඔප්පු කරලා දෙන්නද තමයි ඔබට කියන්නේ ආහාරවත් වෙන හටගන්නේ ඈ එතකොට තියෙන්නේ මෙන්න කේසලෝමිය දත්තම්මස්නාර මේ ඔප්පු කරන්න දෙන සාධක තමයි. කර්ම.
ඒකම යනවා කියලා පෙනුනොත් බලන්න මේ අසුරු කරගෙන චිත්තචෛතසික තියෙනවා. ඒකද හටගෙන තියෙන මේ වගේ ප්‍රත්‍යයකින් ඒ වගේ ප්‍රත්‍යයෙන් හටගත්ත චිත්තචෛතසික මේකයි අසුරු කරන නිසා මේකයි මෙහෙම වෙලා තියෙන්නේ. ඒකයි අසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිසා යෑමේම වෙන්නේ. ඒක නිසා මේ කය ඉදිරිය යනවා කොහොමද? දැන් මේ හොඳට නඩුවේදී අපි ඉදිරිපත් කරනවා අපි ඒ අනාත්මයි කියන තියෙන හේතු ටික. එතකොට එයා සාධාරණ විශ්චය දෙනවා. ඒ කියන්නේ අපි පෙන්නන කරුණු සාධාරණයි නම් ඒක පිළිගන්නේ. එතකොට ඒ නිසා නිකම්ම අල්වහනා කරනවා කිව්වේ මේ ඇත්ත ඔප්පු කරලා පෙන්නන්න වෙනවා. එතකොට ඕගොල්ලෝ මගදී අතහැරලා දානවා කියන්නේ ඕගොල්ලෝ පරාදයි මාර්ගය දෙනවා. නඩුවේ. ඉතින් යම් කෙනෙක් නඩුව ලේසියකට අතහරින්නේ නැහැ. අර මෙහෙම කියද්දි තව කරුණු ඉදිරිපත් කරනවා. එයත් නතර වෙන්නේ නැහැ. එයත් එක පැත්තට නෑ පුද්ගලික සත්‍ය කියන්න මල්ලා දෙනවා. තමයි. එතකොට අපි තව ටිකක් දැක්සල මේ අනාත්ම ස්වභාවයට කරුණු පෙන්වන්න ඕන. කොහොම කළා ඔය නඩුවෙන් දිනපු දවසට හිරෙන් නිදහස් වෙනවා. හිරෙන් නිදහස් වෙනවා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් මිදෙනවා. ඕනේ එළියට එනවා. හරිද? ඊට පස්සේ එළියට ආවම ඕනේ ඇත්ත කියනවා. මෙච්චර කල් මේ හිටපු තැන දැන් ආපහු සාක්ෂි ඉදිරිපත් කර ඉන්න ඕනේ මේ හිරෙන් නිදහස් වෙන්න විතරයි සාක්ෂිය ඕනේ. ඉදිරිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නීවරණ ධර්ම දුරු වෙනකොට එයාට පස් ආකාරයක් තමන්ගේ මනස දිහා දකිමින් ප්‍රමෝදය ඇති වෙනවා. හිරේ හිටපු කෙනෙක් පහු කාලෙදි හිරෙන් නිදහස් වුණාම යම්සේ දකීද ඒ වගේ සතුටක්. හිරේ ඉන්නවා වගේ දකිනවා මෙයා නීවරණ සංගත චිත්තය. හිරෙන් නිදුනා වගේ දකිනවා නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා නොදකින බව. ඒ වගේම තමන්ට සුදුසු කැමැති විදිහකට යමක් කියන්න කරන්න බැරි අනුන්ට ජීවත් වෙන 16 කියලා හිටපු කෙනෙක් පහු කාලේ 16 භාවයෙන් මිදෙනවා. එයාට දකිනවා යම්සේ සතුටකේද ඒ වගේ. එයා දකිනවා අර 16 භාවය වගේ තමයි මේ නීවරණ. එයාගේ බැඳිච්ච මනස. 16 භාවයෙන් මිදුණා වගේ නීවරණයන්ගේ මිදිච්ච මනස දකිනකොට ප්‍රමෝදය ඇති වෙනවා. ඒ වගේම අනුන්ගේ ණයට ගත්ත කෙනෙක් පහු කාලෙදී කර්මාන්ත කරලා දියුණු වෙලා ඒ ණයත් ගෙවලා තව මුදලක් ඉතිරිය දකිනකොට තමන්ට ප්‍රමෝදය ඇති වෙනවා වගේ. අනුන්ගේ ණය අරගෙන ණයකාරයෙක් වගේ දකිනවා නීවරණ ටික. පහු කාලේ ණය මිදුණු තමා දකිනකොට සතුටක් වෙනවා වගේ දකිනවා නීවරණයන්ගේ මිදුණු මනස. ඒ වගේම දැඩි රෝගී වෙච්ච කෙනෙක් පහු කාලේ රෝගෙන් සුවපත් වුණාම සතුට වෙනවා වගේ. එයා දකිනවා රෝගී වෙච්ච අවස්ථාව වගේ මේ නීවරණ චිත්තය. රෝගී සුවපත් වෙච්ච තමන්ව දකිනවා ප්‍රමෝදයක් ඇතිවෙනවා වගේ ඒ නීවරණයන්ගේ නිදිච්ච තමන්ව නීවරණ ධර්මයන් දුර්වල සුවපත් වෙච්ච තමන්ව දකින ප්‍රමෝදයක් ඇති වෙනවා. ආහාර පාන නැති කාන්තාර මගදී ගියාම යන කෙනෙක් පහු කාලෙදී කාන්තාර මග අවසන් කරලා කෑම බීම නැති ක්ෂේම භූමියකට ගිහිල්ලා ඉන්න ගියා වගේ. එයා වතුර ආහාර නැති කාන්තාරය වගේ දකින මේ නීවරණ චිත්තය. ඒකෙන් මිදින ක්ෂේම භූමියකට ගිය අවස්ථාව වගේ දකින නීවරණ චිත්තය. මේ වගේ පස් ආකාරයකින් නීවරණ ධර්මයන් තමන් කෙරෙනා නොදකිනකොට ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධි නිසා සැපයෙන්. දැන් මේවට චේතනා කරන්න ඕනේ නැහැ. ප්‍රමෝදයේ මට අනේ මට ප්‍රීතිය ලැබේවා, ප්‍රීතිය ගන්න කොහොමද? එහෙම හිතන්න ඕනේ නැහැ කියනවා. මේ ධර්මතාවය. පස්සද්ධිය කියන්නේ මොකද්ද? ඒක ගන්න කොහොමද? කියලා පස්ස ඥාන වඩන්න යන්න ඕනේ නැහැ ඒකට. පස්සද්ධිය කියන එක ලැබෙනවා. ප්‍රීතිය, සැපේ කියන එක ගන්න කරන්න නැහැ වෙනවා කියන ධර්මතාව ටිකක් වෙනවා. එළියෙන් ආවට එළිය හිරෙන් නිදහස් වුණාම ප්‍රීතිය ලැබෙනවා. ඒ වගේ මේ නීවරණ ධර්මයන්ගෙන් එළියට එනකම් තමයි මේ ප්‍රශ්න ටික තියෙන්නේ. ඉතින් නීවරණ ධර්මයන්ගේ චිත්තය තමයි මොකද්ද? තේනදී ඇතුලේ ඉන්නේ. සත්‍යයක් දකිනවා, පුද්ගලයෙක් දකිනවා කියන්නේ මෙන්න මේක තමයි ආජ්ජෝ සහ චිත්තති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අබ්බේ නන්දති, අබ්බේ වදති, ආජ්ජෝ සහ චිත්තති උපජ්ජති නන්දි. ඒ කියන්නේ සතුටු වෙයිනම් පෙනෙන රූපයන්ගේ සතුටු වෙයිනම් අපි නන්දති. අපි වදති.
ලස්සන උයනක් තියෙනවා, ලස්සන කොපමණක් තියෙනවා, අහවල් කරන ලස්සන රූපයක් තියෙනවා කියලා හෝ ಗುಣ කියයින. අපි වදති. දෙකම නැහැ ආජ්ජෝ සාහිත්‍යටි. බැසගෙන පවතින. පේනකොට පේන රූපය ඇතුලේ ඉන්නේ. පේන රූපය ඇතුලේ ඉන්නේ. දැන් මෙහෙම අපිට පේනකොට මම මෙතන තියෙන දුරකථනය අරගෙන ඒක දිහා බල උත්තම වූවා ඉන්නවා කියන්නේ දැන් මේ පේන රූපය ඇතුලේ. ඒ වගේ අපිට සත්‍යයක් පුද්ගලෙක් හම් වෙනවා කියන්නේ පේන රූපය අරමුණ ඇතුළට බහැරෙනවා. දැන් අජ්ජෝ සාහිත්‍යයට. ඉතින් දැන් හුරු වෙලා උපදිනකොටම අරමුණක් ගානේ නීවරණය උදව් කරගෙන ටක්කල අරමුණ ඇතුළට බහින්න පුරුදු වෙනවා නම් තියෙනවා. ඒකයි දැන් ඕරා භාගය කියන්නේ ටක්කල යට යනවා. කිදා ගන්නවා. අරමුණේ කෙලින්ම අඩියටම යනවා. ඔය ගතිය තමයි ඉතින් නැරකට තියෙන්නේ. කෙලින්ම අරමුණේ යටටම යනවා. රූප වලටම යන්නේ. එතකොට හැමදාම ඔය මට්ටම. ඉතින් ඔය මට්ටමේ මනස බුදව ගන්න අරමුණක් හම්බ වෙනකොට ඒක ඇතුළට බහින ගතිය අඩු කරගන්න අපිට පුළුවන් සමත කමඨාන කියලා. නමුත් මේ සමතයෙන් ඇති කරගත්ත චිත්ත සමතේ ආයුෂය ආයු කාලේ දුර වෙච්ච දවසකදී ආයතර මොඩකම මතුවලා ආයෙත් ඉඳලා. ඒ හින්දා ඒ සමතෙන් කල්ප 84000 රූපෙට බහින්න නැතුව ඉන්න පුළුවන්. මොකද කල්ප 84000 ගිහිල්ලා හරි ආයේ සත්‍ය පුද්ගලයා දකින්න. ඒ හින්දා අඩියේ ඉඳලම ගල් දාලා පුරවම එනවා. උඩට එනකොට ඒ කියන්නේ අපි දැකගෙන ඉන්න තැන ඇත්ත ඇති හැටි බලමින්ම මේ අවබෝධයෙන් උඩට එනවා. එතකොට කොච්චර කිව්වත් දැන් ඉඳලා ආපු දැන හින්දා අපි දන්නවා යන්නේ. දැන් දැනුම් සහිතව නුවණ සහිතව එළියට ඇවිල්ලා. ඒ හින්දා අපි යන්නේ. එතකොට මේ වගේ දිනවල භාවනා කියන්නේ මම කියන්නේ මෙන්න මේව හොඳට දැනගන්න අනිවාර්ය දැනගත යුතු දේවල් කියන්නේ. ඒ කියන්නේ අපි භාවනාව නිවන්මග කියලා එක්කෝ ඔය ප්‍රථම ටිකේ ටිකක් ගන්නවා. එහෙම නැත්නම් කතා කරුවොත් අපි පෙරණු තිවීම හටගෙන ඉතුරු නැති කියලා දර්ශනයකින්ම කතා කරනවා. එක්ක බීම යටින් යනවා අර දියකාව දෙන්නේ කියලා එකෙක් ගියලු වතුර යටින් මූටක් නැහැ. එකෙක් ගියලු උඩින් මූටක් නැහැ. නැදින් ගියලු දියකාවේ තුනක් මොන අල්ලගත්තා. ඒ වගේ අපි එක්ක යටින්ම යනවා නාම රූප ටික බල කොහොම ඉඳලා උතනින්ම සත්‍ය අවබෝධ කරගන්න හදනවා. කෙනෙක් උඩින්ම යනවා කෙරණ ඔතේදීම හටගෙන ඉතුරු නැති වෙනවා කියන එක බලලා නිරෝධය ගන්නවා. එහෙම නැති යනවා වගේ මේ ධර්මයේ වඩලා මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්මය අතහැරලා මෙතෙන්ට එන්න. ආ රත විනේද සූත්‍රයේ තියෙන ඒ විදිහට අනුක්‍රමයෙන් එන්න ඕනේ. ඒ කායानुපස්සනාව වඩනවා කායानुපස්සනාව කියන වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව සමාපස්සනාව ඒක වැඩිනවා. වැඩෙන්නේ දැනට කායानुපස්සනාව වඩන්න මේ වෙලාවේදී වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව අපිට හම්බ වෙන්නේ. වේදනාවක් හම්බ වුණත් ඒ වේදනාව අපිට අතේ වේදනාව බඩේ කැක්කම ඔළුවේ කැක්කම දත් කැක්කම කම් කැක්කම වෙලා තියෙනවා. ඒ හින්දා වේදනාව එක්ක තියෙන දතයි බඩයි කනයි ඔළුවයි හොඳට ගත්තාම වේදනාවට මේව අයිති නෑ කියලා වේදනාව වෙනම අල්ලගන්න පුළුවන් දවසක් එනවා. ඒ නිසා ඔතෙන්දී චරිත තියෙනවා සමහර අය ඉන්න දික්ටි චරිත තියෙන අය මේ කය ස්වභාවයෙන්ම කයේ වේදනාවක් ඇතිවෙනකොට කයට ඇඳන්තු වේදනාව විතර ගල්ල ගන්න පුළුවන් මට්ටමක් තියන අය ඉන්න පුළුවන්. එහෙම අයදී වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැතිව කියලා බැලුවට කමක් නැහැ. ඒද හැබැයි හොඳට දකින්න කයේ බලපු කෙනා ඒ වේදනාව බලන කෙනා තාම මේ ඇතුළේ නෙවෙයි තමයි මේ කරන්නේ. කෙනාට පුළුවන් මට්ටමේ කය බලනකොට වඩා හැම වෙලෙම වේදනාව බලලා ඉන්න පහසු කෙනෙක් ඇති. වේදනාව බැලුවා කියලා එයා කෙලින්ම මොහොතකට එකපාරට ඇවිල්ලා නැහැ. එන්නේ තාම බලන්න පුද්ගලයා ඉන්නේ. එතකොට කය අතහැරුණාම වේදනාවේ ස්වභාවය හැම කෙනෙකුටම බලන්න පුළුවන් මට්ටමට එනවා. සමහර චරිත නානත්වයේ මත
කය ඇතුළේ කරගෙන උපදින වේදනාවට කය ඇඳ නැතුව වේදනාවේ ගතිය හොඳට අල්ලගන්න පුළුවන් ජනක නැතුව නෙමෙයි. ඒ වෙලාවේදී මේ ස්පර්ශ නිසා හටගන්න වේදනාව ස්පර්ශ නැති වෙනවා කියන වේදනාව අරමුණු කරගෙන ඇති වෙන ලෝභ දේශ දෙක දුරු කරගන්න උත්සාහවත් වෙනවා. ඒ ආත්මේ ඊගාව අරමුණේදී රූපේ හම්බෙන්න පුළුවන්. එතකොට රූපේ යත ස්වභාවය බලන්න. එහෙනම් මාරු කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ. මේ මොකද මේ මට්ටමේදී ගතිය එක විදිහක නැහැ, ස්ථාවර නැහැ. ඒ කියන්නේ රූපෙම විතරයි හම්බ වෙන්නේ, වේදනාව විතරයි හම්බ වෙන්නේ කියලා ගතියක් නැහැ. ඒ කියන්නේ මේ ඔක්කොම කෙටි වෙලා පුද්ගල භාවයෙන්ම මෙයාට තියෙන හැම වෙලේම විශේෂයෙන්ම කය මුල් කරගන්න. ඒ නිසා කය ගැන බලන්න, අර වගේ වේදනාව ගැන බලන්න ඉඩ තියෙනවා නම් පුළුවන් නම් වේදනාව ගැන බලන්න. කයේම සංවේදීකම බලවත් තමන්න ඒත් බලන්න හොඳට මතක තියාගන්න. තාම ගේ ඇතුලේ මෙහෙ ඉන්නේ ගෙයින් පිටට යන්න උපායක් මිසක මේ භවයෙන්ම පිටට යන්න නෙමෙයි. මේ ලංකාවෙන් පිටට යන්න නෙමෙයි, මේ ගේ ඇතුලේ පිටට යන්න. ඒක මේ ගමෙන් පිටට යන්න නෙමෙයි. ඊට පස්සේ ගමෙන් පිටට ගිය එක නගරයට යන්න ඕන. නගරෙන් පිටට යන්න නෙමෙයි, ගමෙන් පිටට යන්න. මේ එකින් එක තියෙන්නේ. ඒ වගේ මේ ඒ විදිහට කරුවට කවන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. තුන්දෝ බුද්ධිලා තියෙන මොකද්ද? සම්පපාපස අතරණ යන ගාථාවේ ලෝකෝත්තර අර්ථය පැහැදිලි කර දෙන්නේ. ඒ අර්ථයමයි මෙච්චරලා කියන්නේ. සචිත්ත පරියෝදපන කියන සිත පිරිසිදු කරගන්න කියන එක තමයි එතන දෙන්නේ ලෝකෝත්තර දර්ශනය. සබ්බපාපස අතරණ කියලා කිව්වේ තණ්හාව සමුදය අතහරින්න, කුසල සෝත සම්පදා කියේ කුසල කරන්න, ඒ වගේම කුසල ලෝකෝත්තර කුසල කරනවායි. ඊට පස්සේ හිත පිරිසිදු කරන්න, හිත පිරිසිදු කරන එක තමයි හිත අපිරිසිදු වෙලා තියෙන නීවරණයන්ගෙන් සහ අනුසයන්ගෙන් ඒ දෙයාකාර අපිරිසිදු බව දුරු කරලා හිත පිරිසිදු කරගන්න. ඒකට වඩාන සම්පේදර්ශන. ඒක නම මෙච්චරලා කතා කරන්නේ. එහෙනම් ඒ ප්‍රශ්නේ තමයි. අනිමිත්ත බවමයි ඉස්සෙල්ලා අල්ලන්න හදන්නේ. දැන් මම ඊයේ කිව්ව අනිමිත්ත බව නෙමෙයි අපිට ඕනේ. අනිමිත්ත බව කියන ධර්මතාවය අපි හිතන අනිමිත්ත බව නෙමෙයි. අනිමිත්ත බව හොතට දකින්න. අර අනිමිත්ත බව අරමුණු කරන එකයි අනිමිත්ත බව සාක්ෂාත් වෙන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේ කිසිම දෙයක් අරමුණු නොකොට නිමිති නැති ගතිය හිතට හුරු කරන්න පුළුවන් අපිට. කිසිම අරමුණක් නොගෙන ඔය උපේක්ෂා ඉන්න හුරු කරන එක හොඳට හුරු කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ හුරු කෙරුවේ අනිමිත්ත කියන මට්ටමේ ඖදාරික නිමිති නැතිකමට සාපේක්ෂව අපිට අනිමිත්ත වුණාට යථාභූත ධර්මතාවයට සාපේක්ෂව මේ සියුම් මට්ටමද එක්තරා නිමිත්තක්. හොඳට ඒක දකින්න. අපි හිතාගෙන හිටපු මෙච්චර කාලයක් ඉන්න රළු වස්තුන්ට සාපේක්ෂව අපිට දැනෙන්න පුළුවන් අනිමිත්ත බව. නිමිති නැහැ කියලා. ඒ අපිට දැනෙච්ච නිමිති නැති වුණාට නොදැනෙච්ච මට්ටමේ නිමිත්තක් දැන් ඉපදිලා. මේ අනිමිත්ත බව කියන එක. එතකොට නිමිත්ත සහ නිමිත්ත බලන්න හොඳට ඉන්නවා. ඒක කිසිම දෙයක් නැති වුණාට. ඒ කිසිම දෙයක් නැති මෙච්චර කාලයක් ඇතිලා තිබුණු අපේ මනසට සාපේක්ෂවයි. එතකොට දැන් මේ අනිමිත්ත බව කියන ධර්මතාවය තුල අනිමිත්ත බවත් අනිමිත්ත බව අරමුණු කරන බලන්නත් හොඳට ඉන්නවා. අපිට පුළුවන් නම් මේ අනිමිත්ත බව තේරෙනකොට මේ අනිමිත්ත බවද බාහිර අනිමිත්ත බවක් කියලා තබන්න නැතුව මේ අනිමිත්ත බව දැනෙන්නේ අනිමිත්ත බවට අරමුණු කරපු නිසා චිත්තචෛතසික ටිකකින්ම අනිමිත්ත බව උපද්දලයි අනිමිත්ත බව අරමුණු වෙන්නේ කියලා දකින්න පුළුවන්. ඒ කියන්නේ දැන් අනිමිත්ත බව අපිට දැනෙන්නේ අපි නිමිති නොගෙන හිත හුරු කරපු නිසා හිතින් උපදපු දෙයක මේ අනිමිත්ත බව අපිට. මේ අනිමිත්ත බවට සංකතයි පරිසම්පන්නයි මෙබඳු ප්‍රත්‍යකුනේ මේ අනිමිත්ත බව උපන්නේ. ප්‍රත්‍ය නැති වෙනවා කියලා බලනකොට ඒ අනිමිත්ත බවත් අත්හැරලා අනිමිත්ත බවක් සාක්ෂාත් වෙනවා. එතකොට ඒ සාක්ෂාත් වෙන
ඒක මේ නිමිත්තත් නෑ. ඖදාරික නිමිත්තත් නෑ. සියුම් අනිමිත්ත බව කියන එකත් අතහැරෙනකොට අනිමිත්ත වෙනවා. ඒක අසංකතය වෙනවා. ඒක කවදාවත් ගන්න බෑ. මේ අනේ සාක්ෂාත් වෙන්න ඕන එකක් විතරයි. ඒක නම් උතුම් බොහෝ සියුම් සිද්ධියක් තියෙන්නේ. අපිට පුළුවන් හැම වෙලාවෙම යමක් බලන්න, හොයන්න, අල්ලන්න මේ හිතට හොඳට උරුයි. නමුත් කිසිම දෙයක් උපාදාන වශයෙන් නොගෙන ඉන්නවා කියන ධර්මතාවය හොරන්නේ. මොකද යමක් අල්ලගත්තාම හොඳට හපන්න පුළුවන්. දැන් ඔය අවුරුදු වලට එහෙම තියෙන බලන්න පන්ස් කියන තරම අතපය දදලා පන්ස් කෙජ දුන්නා මොනතරම් අමාරුවකින්ද ගන්න කියලා. අතපය වෙහෙලා දුන්නා පන්ස් කෙජයක් කට්ට දෙකට කනවා. ඒ වගේ මේ අරමුණු අල්ලගත්තාම හොඳට ඒක රාග වශයෙන් දේශවලින් හැතරෙන්න පුළුවන්. ඔය හුරුවට මොන මට්ටමකට හරි අපි අර්ථකථන දිදී හිතට එකක් අල්ලගන්න ඉඩ හදාගන්නයි හදාන්නේ. ඒ හින්දා දැන් අනිත්‍ය වාදයට කිසි අපහසුකම් තොරව බලන අනිමිත්ත බවක් තියෙනවා අපිට අදගෙන ඉන්න පුළුවන්. අනිමිත්ත බව කියලා හිතන්න බැයිද පුළුවන්. නමුත් මේ අනිමිත්ත බවද පටිච්ච සමුප්පන්නය ප්‍රත්‍යයෙන් හටගත්ත මේ අනිමිත්ත බවද නැති වෙනවා කියලා අනිමිත්ත බවද පෙරමුණු තිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියලා දැක්කොත් ඇතිවේ අනිමිත්ත බවක් ඒක අපි අල්ලගෙන මේ අල්ලලා නෙමෙයි ඉදී සාක්ෂාත් වෙනවා. එතකොට ඒක විඳින්න පුළුවන් කමක් නැහැ. ඒකයි අත යමක් අල්ලලා විඳලා හුරු මනසට අර නිකන් මදි ගතියක් වගේ අපිට. නමුත් එතන තියෙන සැපේ අධිකතර සැපයක්. ඉතින් ඔබ තමයි කියන්නේ. එහෙනම් මේ අනික ඔය අනිමිත්ත බව, ශුන්‍යත බව කියලා සංකල්පනම ගන්න එපා. තමන් තුළ මේ ඥාන දර්ශනය බලාගෙන යන්න. හැම වෙලාවෙම කෙලෙස් ප්‍රහාණය අකෝප්‍ය බව, කෙලෙස් නැතිවීම වෙනස් වෙන්නේ නැති දැනකටපත් වුණා කියන තියෙන සාක්ෂිය තමයි තමන් තුළ එළඹ සිටින මේ නුවණ. අපි කියමු මේ රූපේ නාම රූප ධර්මය දකින්නයි අපිට මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියන මේ මට්ටමේ මගේ මනසේ නිදුනා නේද කියන්නේ ආයේ මේ මට්ටම උපදින්නේ නැහැ කියන තියෙන සාක්ෂිය තමයි දැන් පෙනෙන මට්ටම දැකලා. එහෙම නැතුව පෙනෙන මට්ටමක් නැතුව පුද්ගල භාවය නැති වෙන්න පුළුවන්. නැති වුණාට ඒක කෝප්‍ය ටික කාලයකට විතරයි සමතේක ලක්ෂණය. විදර්ශනාවේ ස්වභාවය තමයි ඇත්ත දකින්න නිසා කෙලෙස් නැති වෙනවා. දැන් කෙලෙස් යට කළා කියන්නේ දැන් අපි කියමු මට පුළුවන් මේ වටාපත කියලා මේක දිහාම බලබලා ඉන්නවා. යද්දී හිතට මේ නිමිත්ත අරගෙන හිතන්නේ වටාපත කියලා. යම් දවසක යද්දී නීවරණ ධර්ම දුරු කරලා කිසිම ආරම්භක ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති මේ රූපයන් ඇතුළට බැස ගන්නෙත් නැති ගතියක් මට හදාගන්න පුළුවන්. එදාට කාම භූමියේ අනිත්‍ය වෙන විදිහට මේක ඇත්ත කරන්නේ මේ ඇලෙන්නේ ගැටෙන්නේ උපේක්ෂ මනස කෙලෙස් නැ රාගය නැ දේශය නැ. නමුත් මේ රාග දේශ නැතිකම අකෝප්‍යයි වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න මට ශක්තියක් නැහැ. මම මොකෙත් පාදයකද කියන්නේ. අද නැති වුණාට හෙට දවසේ උපදින්න පුළුවන් හේතුවම නැති කළා නෑ. අද නෑ. නැති බවමනකින් කෙලෙස් නැති බවමනකින් කියන්න බෑ. මේ ගතිය මට කොච්චර කල්ප 84000 කරනවා රාගසිතුවිල්ලක් තරහසිතුවිල්ලක් ඇති වුණොත් උත්තර ගත්තේ. කල්ප 84000කින් හරි මේ කෙලෙස් ඇති නැයි. මේ කෙලෙස් ඇති වෙන්න තිබුණු හේතුව නැති කරලා නෙමෙයි මේ කෙලෙස් නැති වෙලා තියෙන්නේ. කෙලෙස් නැති කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒක ඇති කරන්න තිබුණු හේතුව නැති හේතු ගන්න. මොකද්ද මෝහය? අවිද්‍යාව, අවිද්‍යාව අනුසය. මේ තණ්හා අනුසය, අවිද්‍යාව අනුසය නැතිනකොට මේ දුක නැවත උපදිනවා. ඒ නිසා මේ පෙනෙන වස්තුන්ගේ ඇත්ත ඇති හැටි බලලා ඇත්ත ඇති හැටි දැකලා රාගයක් නැති, ද්වේෂයක් නැති මනසක් මම හදාගන්නවා. රාග ද්වේෂ මංගාව නැහැ. නැති බවක් තේරෙනවා. මේ කෙලෙස් ටික නැවත හටගන්නේ නැහැ කියනත් මට ශක්තියක් තියෙන වෙන මොකුත් නෙමෙයි. කෙලෙස් ඇති කරන අරමුණ ගැන මට නුවණයි ඇති. අන්න ඒකයි මේ ශාස්ත්‍රයේ ඥාන දර්ශනය අපෝක්ෂුවක් තමයි ඒ චේතු විමුක්තිය අපෝක්ෂු වෙන්නේ. ආසුතන සමහරක් දේවල් කතාවනේ
සරාග බුද්ධජානනාංශයේ වේදනාව කියන තැන්තිවන කතා. මේ වේදනාව දැනෙන විදියක් නෑනේ ස්වාමීන් සතර සතිපට්ඨානේ වේදනාව දස්ස වඩලා තියෙනවා. උන්ට අපේ වේදනාව ප්‍රශ්න වැඩුවා කියලා වේදනාව නොදැනෙනව නෙමෙයි. වේදනාව දැනෙනවා. වේදනාව අල්ලන ගන්නවා. වේදනාවේ දුක් වේදනාවේ දුක් වෙන්නේ. සැප වේදනාව සැපවත් වෙන්නේ. ඒ කියන්නේ වේදනාවක් කියන විඳින්නේ නැහැ. දුක් වේදනාව ඇති වෙනකොට දුක් වේදනාව හේතු ප්‍රත්‍ය සතිපට්ඨානය කලේ මොකද්ද? වේදනාව ආරම්භය ප්‍රපංච ටික නැති කරපු එක, ඇලීම් ගැටීම් දෙක නැති කරපු එක විතරයි. ඒ කියන්නේ දුක් වේදනාවට හේතු රූප ස්පර්ශ නිසා දුක් වේදනාව හට ගන්නවා. මේ ස්පර්ශය නැති වෙනකොට දුක් වේදනාව නැති වෙනවා කියලා වේදනාවත් වේදනාවේ ඇතිවීමත් නැතිවීමත් දැක්කම මනස උපේක්ෂා කරගන්න පුළුවන් මට්ටමට ගත්ත එකයි සතිපට්ඨාන කරේ. ඒ නිසා අටලෝ ධර්මෙන් කම්පා වෙන්නේ. ලෝක ධර්ම නෝපදිනම මේ ලෝක ධර්ම නැති කරන්න බෑ. ලෝක ධර්මයේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ලෝක ධර්ම රහතන් වහන්සේ නෙමෙයි. සැප වේදනාව ලෝක ධර්මයක්. ඒක රහතන් වහන්සේ නෙමෙයි. සැප දුක් වේදනාව ලෝක ධර්මයක්. ඒක රහතන් වහන්සේ නෙමෙයි. අපි පුද්ගලික කතා කරනවා. එතකොට අපි කියමු සැප වේදනාවේ අපි සතුට වෙනවා. දුක් වේදනාවේ දුක් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ওই දෙක දෙපැත්තට බෙදලා ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියලා අපි අටකට ඇවිල්ලා අටකින් කම්පා වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨමේ වික්‍රේ ධම්මා ලෝක අනුපරිදහවಂತಿ ලෝකෝ චට්ඨ ධම්මේ අනුපරිදහවಂತಿ. මහණෙනි මේ ලෝකයන්ව පෙරලෙන ධර්මතාවයක් තියෙනවා. ලෝකයාද මේ ධර්මතාවට අනුව පෙරලෙනවා. ලෝකයන්වගේ ධර්මතා අටේ යමෙකුට ඒ ධර්මතාවට අනුව පෙරලෙන්නේ නැතුව ඉන්න පුළුවන් යා ලෝකෙට. පුත්තස ලෝක ධම්මේහි චිත්තය යස්ස නකම්පති අශෝකං විරජං කියන මේ තමගල මුත්තම. අටලෝ ධම්මේ ස්පර්ශ වෙනකොට යමෙකුගේ මනස කම්පා නොවේ නම් මේක මංගල කාරණා. එතකොට ලෝක ධර්මයක් නෝපදින කිය හැකිද? වේදනාව ඇවිල්ලා ආයතනකයට ලෝකෙට. දුක් වෙනවා. දුක් වෙන්නේ. ඒ හින්දා දුක් වේදනාවම පෙරලා නැහැ. ඒ හින්දා කම්පා වෙන්නේ නැහැ. දුක හේතු ප්‍රත්‍ය හේතු නැති වෙනවා. ඊගාවට ප්‍රශංසා කීර්ති සැපේ එනවා. ඒකද හේතු ප්‍රත්‍ය කියන ගන්න ඇලෙන්නේ. සතුටු වෙන්නේ. උපේක්ෂා වේදනාව වෙනවා. ඒකද හේතු ප්‍රත්‍ය. හේතු නැතිව නැති වෙනවා කියලා ගන්න. එහෙනම් රැවටෙන්නේ. මුලා වෙන්නේ. එතකොට සැප වේදනාවේ දුක් වේදනාවේ උපේක්ෂා වේදනාවේ උපේක්ෂා. ඒ නිසා රහතන් වහන්සේට කියනවා චලංග සමන්නාගත උපේක්ඛා කියලා. අංග 6කින් නිතරම උපේක්ෂයි. ඇහෙන් රූප බලද්දී කන ශබ්ද නාසයෙන් ගන්ධ දිවෙන් රස කයෙන් ස්පර්ශ සිතෙන් ධර්මාරම්ම දකින හැමතැනකදීම මේ මානස උපේක්ෂයි. එතකොට සතිපට්ඨානේ වැඩිමෙන් කලේ මොකද්ද? ලෝක ධර්මතා අටේ අනුව පෙරලෙන්නේ නැති මනසක් හදාගත්තා. පෙරලෙන්නේ නැති ලෝක ධර්ම නැහැ. ඒව හදන්නේ ඒ ටික හැදෙනවා අනුපදිශේද කරනවා. සෝපදිශේෂ නිබ්බාන කිව්වේ ලෝක ධර්මතා 8ක් තියෙද්දි ඒ 8 අනුව පෙරලෙන්නේ නැති මනසක් හදාගත්තාම සෝපදිශේෂ කිව්වා. ක්ලේශ පරිණාමය කියනවා. රහතන් වහන්සේ කියනවා. ඒ නිසා එන දුකෙන් මිදුණා. දුක නොබුදින තත්ත්වයකට පත් කරා. අනුපදිශේෂ පරිණාමය කියව ලෝක ධර්මයක් නෙමෙයි. දැන් අන්න සැප වේදනාව දුක් වේදනාව ඒ ටිකක් නැහැ. හැබැයි දකින්න ඕනේ අටලෝ ධර්මෙන් කම්පා වන මනස හදාගත්ත කෙනාටම අටලෝ ධර්ම නිරුද්ධ කරන්න පුළුවන් මිසක. එහෙම නැත්නම් අටලෝ ධර්ම නිරුද්ධ කරන්න පුළුවන් කමක් නැහැ සර්. අටලෝ ධර්ම නිරුද්ධ බලන්න පුළුවන්. දැන් ඔය අපි නිරෝධය අල්ලන්න යනවා කියලා කියන්නේ අටලෝ ධර්ම නිරෝධය අල්ලන්න නෑ. එහෙම බෑ. අපිට පුළුවන් අටලෝ ධර්ම වano කෙරෙන්නේ නැති මනස හදාගන්න පුළුවන් මිසක. ඒකයි මම හැමදාම මතක් කරන්නේ ස්කන්ධයන්ට පටල ගන්න මේක නිව කරගන්න පරිසර කෙලස් ටික අදහන. තේරුණාද? තවමද තියෙන ප්‍රශ්න
අද නම් ටිකක් හැබැයි බුද්ධිමත් ප්‍රශ්න ටිකක් ඇවිල්ලා. හැබැයි ඒකේ ආඩම්බර වෙන්න එපා. නැත්නම් වෙනදට සමාධිවන්නේ ආවගෙන ගෙදර බුදු 500න් ලොකුයි. කොහොමද ඒ හින්දා හිතන්නේ ආවකට අමතකුණා ඒක අහන්නේ. සාලේ සත්‍ය පුද්ගලෙක් නැත්තම් ඒ ඊට කුටිචිත්තේ පරිසංගය වෙනකොට එතකොට කාටද ඒක පරිසංගින්නේ පරිසංගීව කාටද සත්‍ය පුද්ගලෙක් නැත්තම් කොහොමද අකුසල ඉතින් පරිසංගින්නේ කාටද? ඉතින් මොකද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංයුත්ත නිකාය ආහාර වගේ ආහාර සූත්‍රයේ මූලික පරිගුණ විසුණාන්සේ මාන්නේ මේ කබලින්ක ආහාර පස්වහාර මනෝ සංකේතන ආහාර විඥාන ආහාර ක්‍රමයේ සතර ආහාරයක් නොකර සත්‍යයෙන් විකාශන තියෙන උපදින එතකොට ස්වාමීන් කබලින්ක ආහාරයේ කවරෙක්ද ආයි කියලා බුදුරජාණන්ගේ ප්‍රශ්න දෙරදී කබලින්ක ආහාරයේ කාකටද ආයි කියව මට කෙනා කියන්න වෙනවා ඒ හින්දා ස්වාමීන් කබලින්ක ආහාරයේ කුමකටද වෙනවද කියලා මෙහෙම අහන එක දුරුසුයි පස්ස ආහාරයේ කවරෙක් අනුභව කරනවද කියලා මේ ප්‍රශ්නේ වැරදි කියනවා එතකොට මට කෙනා කියන්න වෙනවා බුදුරජාණන් වේදනා කරනවා බලන්න ඒක උත්තරේ ස්වාමීන් මේ ස්පර්ශ ආහාරය කොහොමද කියලා අහන්නේ. ඒ වගේ ඔය ප්‍රශ්නේ වැරදි. එතෙන්දී අහන්න ස්වාමීන් ජාතිය කියන එක ඉපදීම කියන එක කුමක් නිසාද? කියන කාරණාව ඒක. සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි නම් ජාතියක් කියනවා මේ ජාතිය කුමක් නිසාද? ඒතකොට ජාතිය කියන්නේ එතකොට තේසන් සත්තානම් තම්මිතම් සත්‍යංකය කියලා පුද්ගල භාවයෙන් පෙන්නලා යථාර්ථය වෙනවා කියන අපිට ලෝකේ සත්‍ය පුද්ගල කියලා හම්බ වෙන තරක සම්දාන බාතු බව ආයතනනම් පටලවෝ යන්නේ කිසිදාට ස්කන්ධයන්ගේ පහළ වීමක් තියෙනවා නම් ආයතනයන්ගේ ලැබීමක් තියෙනවා මෙන්න මේකයි ජාතිය කියන්නේ. එතකොට ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයන්ගේ ලැබීම ජාති ඒ ජාතිය කෙනෙක් කියන්නේ භවයේ නිසා ජාතිය. එතකොට භවයේ උපාදාන නිසා භවය කියන මෙසේ අනාත්ම සත්‍යය මේ ස්වභාවයේ මේ පටිච්චසමුප්පාදයේ නොදන්නාකම නිසා පුද්ගලයෙක් ඉපදෙනවා කියන කෙලෙසයක් තියෙනවා කියලා උත්තරේ ගන්න. කෙනෙක් ඉපදෙනවා නෙමෙයි භවය නිසා ජාතිය වෙනවා මේ ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයේ පහළ වීමක් වෙනවා. ඒ ස්කන්ධද ඒ ආයතනද අනාත්ම ස්කන්ධයේ පහළ වීමක් වෙනවා ඒක භවය නිසා. භවයේ උපාදාන නිසා මේ ධර්මතාවය නොදන්නාකම නිසා සත්‍යයක් ඉපදුනා පුද්ගලයෙක් උපන්නා කියන අදහසක් තුන හේ අවිද්‍යාවක්. ඒ මේ සිද්ධිය නොදන්නා අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙලා අපි තුල එකතුන කර්මයක් ඔය. නැවත සත්‍යයක් වෙන්න තියෙන හේතුව ඔය. කියන එක දකින්න. දැන් අපි ආනාපාන සතිය වඩලා ඒකට අපිට හුස්ම ගන්නට විතර හිත යනවා කය ආරම්භ වෙන්නේ නැහැ. කය ආරම්භ වුණාට මේ හුස්ම කය ආරම්භ වෙනවා. ඒ තැන අපි ඉන්නකොට එතකොට අපිට ඒක පැහැදිලිව පෙන්වන්න කරන මේ කයේ වැදෙනවා හුස්ම ගන්න වැදෙනවා දැනෙනවා ඒක නැති වෙනවා කියන තැන අපිට හොඳටම පැහැදිලිව පෙන්වන්න කරනවා. එතන සාමාන්‍යයෙන් දැන් පටිච්චසමුප්පන්න බවක් මේ දෙකෙන් පෙන්වන්නේ දැනීම කියන තැනක් නේ අපිට එන්නේ. දැන් එතන අපිට දැනීම විතරයි එන්නේ. ඒකෝ දැනීම කියන එකත් පටිච්චසමුප්පන්නයි නේද කියලා හිතට එනවා. දැනීම පටිච්චසමුප්පන්නයි තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආනාපාන සතිය පටිච්චසමුප්පන්න බව බලන්න වඩපු එකයි. ඔය උත්තරේ ආවේ කොහොමද කියන්නේ මට දෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ කොටේ ප්‍රශ්නේ එකයි. අපි මොනවා හරි දෙයක් කරන්න ඕනේ කාරණාව තේරුම් අරගන්නේ. ආනාපාන සති භාවනාව අපි වැටුවේ වඩන්න ඕනේ වඩන්න ගත්තේ මොන වගේ කෘත්‍යයක් බලාපොරොත්තු වෙනද? දැන් නීවරණ ධර්ම දුරු කරන්න නම් හිත එක අරමුණකට ගන්න නම් ඒ කෘත්‍ය විතරයි ඒකෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. හරිද? දැන් උදැල්ල අරගෙන හොද්ද කෝරු ගන්න හැදුවොත් වැඩේ. ඒ හින්දා හැන්දෙන් කරන වැඩේ උදව් කරගන්න
උදැල්ලෙන් කරන වැඩේ වත්තට ගන්න. හැන්ද ගන්න හොද්ද කෝපය. හරිද? ඒ හින්දා ආනාපාන සතිය ඕවමනේ කරන්න යන්න එපා. ආනාපාන සති නිමිත්ත හොඳට තබා ගන්න. ඒකෙද ඇතිවීම හුස්ම පාර නැතිවීම මම ඒකට හේතුවම ඕන මම මේ කියන ඒවා ඔක්කොම බලන්න. පරිසංවිධා මගේ ආනාපාන සති කතාවේ ආනාපාන සති අටලොස් උපක්ලේශ ධර්මයක් තියෙනවා. ඒකෙදී ආනාපාන සති කමඨහන වැඩෙන්නේ නැති ඒක නොවැදෙන්න හේතු වෙච්ච උපක්ලේශ 18ක් තියෙනවා. 18න් 18ම තියෙනවා මේ අම්මා කියපු ක්‍රමයට කියලා මට හිතෙනවා. ඇයි අත්වාසපාස්වාසේ යන්නේකක් තේරෙනවා. එනේකක් තේරෙනවා. ඒක අනුව බලන පටිච්චසමුප්පන්න බව බලනවා කියනකොට සම්පූර්ණ ඒ සති නිමිත්ත නැතරලා ඒ අත්වාසපාස්වාස වාතේ නැතර. නමුත් එතනදී මම හැමදාම මතක් කරන සති නිමිත්ත හිත තබා ගන්න තොල් දෙක හෝ නාසිකාග්‍රය ළඟ මොන විදිහටවත් අස්වාද ප්‍රස්වාසය මෙනෙහි කරන්න හිත නමන්න එපා. එතකොට මෙනෙහි නොකරනවා කරනවා කියන තැන වැරදින තව එක මෙනෙහි කරන එක බලන්න තැන කියනකොට කලබලයි. එතකොට මම ඒකෙදි මතක් කරන්නේ සති නිමිත්තේ ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස වෙන බව නුවණ දැන පජානා. දීගං වා අස්සන්තෝ දීගං ආසසාමේදි පජානා. නුවණින් දාන. එතකොට රසං වාසන්තෝ රසං ආසසාමේදි පජානා. නුවණින් දාන සති නිමිත්තේ තබා ගන්නවා. සති නිමිත්තේ හිත තබාගෙන ආස්වාස ප්‍රස්වාසයේ නුවණින් දාන. එහෙම සති නිමිත්තේ හිත දෙබල භාවනා ආනාපාන සතිය වඩන්න. වඩමින් හිතට හමු වෙන සත්පුද්ගල භාවයෙන් යුක්ත ධර්මය තියෙනවානේ. ඒ ධර්මයෙන් මෙනෙහි කරන්න. මෙනෙහි කළා ඒ නාම රූප දෙකට පටිච්චසමුප්පන්න බව බලන්න. මේ ප්‍රත්‍යයෙන් හටගත් එක ප්‍රත්‍ය නැති වෙන එකක් කියලා බලන්න. ඒ නුවණ හොඳට වැඩෙනකොට තියෙන සිහිය හොඳට වැඩෙනකොට යම් දවසක් තියෙන හිත දියුණු වෙනකොට මුළු සත්පුද්ගල හැඟීමම සත්‍ය නිමිත්ත ළඟින්ම පහළ වෙනවා. සත්‍ය නිමිත්ත නෙමෙයි සත්‍ය නිමිත්ත ළඟින්ම පහළ වෙනවා. එකම නිමිත්ත ඉඳගෙනම ඒ ආත්ම සංඥාව විදර්ශනා කරන්න පුළුවන්. ඒද ආනාපාන සතිය අනිකක් මේ මෙනෙහි කිරීම අනිකක්මයි. නමුත් නොඑක් අරමුණු මෙනෙහි කරන්නේ නැතුව සත්‍ය නිමිත්ත තබාගත අරමුණෙම විදර්ශනා කරන්න පුළුවන්කම එනවා. සත්‍ය නිමිත්තට හිත තබාගෙන ආනාපාන සතියට වඩනකොට සත්‍ය නිමිත්ත තේරෙන බවම පුද්ගල භාවය කියන තැනකින් එතන තියෙන ධර්මතාවය මේකයි කියන තැනට මොනවද වෙනවා. ඒකද මේ කමතරණ අදාළ දෙයක් නෙමෙයි. ඒද වෙනම විදර්ශනාව. ඒකත් ඒක තැනකන් එනවා. ඒ විදිහට මෙහෙ කටයුතුයි කියන එකයි මතක් කරන්නේ. අනිත් එක තමයි මේ කමඨහන් පටල ගන්න එපා. හැම වෙලාවෙම කරන් ඉස්සෙල්ලා ඒක කෘත්‍ය දකින්න. වැඩේ බලන්න. දැන් ආනාපාන සති කමඨහන වඩන්නේ මොකටද? චිත්ත සමතය ඇති කරගන්න. බුදු ගුණ අසුභේ මරණය වැඩි මොකටද? ඒක චිත්ත සමතය වඩන්න. ඒකෙන් ඒ වැඩේ ගන්න. ඒක කලින් මොකද නීවරණ ධර්ම දුක. මොකටද නීවරණ ධර්ම දුක කරන්නේ? මේ වැහිලා තියෙන පාසි ටික අයින් කළේ මොකටද? වතුර බොන්නා නම් දැන් බොන්නවා. ඒ වගේ නීවරණ ධර්ම ටික අයින් කළේ මොකටද? මේ විදර්ශනා ඥානයට ඉඩ ගන්න නම් දැන් ඒක නුවණින් බලන්න. එතකොට නුවණින් බැලිය යුත්තේ මොකේද? මේ සත්පුද්ගල භාවයට හම්බෙන අරමුණු වලයි අරමුණු තුල. තවමත් තියෙනවා. දුක ප්‍රශ්න තියෙනවා. එතකොට මම කියන්නේ ඉතින් මේකේ මොකද මනස භාවනාව. ඒකට ඒ භාවනාවෙන් මම විලාස වෙනවා. එතකොට අයිති භාවනාව කරන්නේ ඒක ඇත්තම අසාර්ථකයි. මට තේරුන්නේ නැහැ. ආනාපාන සතිය අපහසු නිසා මෛත්‍රී ඉහිපි කරන්නේ අපහසු. මම නිවිදේ කරනවා. ඊට පස්සේ මට ඉඳින්න හිතුණා මේක මට කරන්න බැහැ. ඒ ගමම මම හිතුණා එහෙනම් මම අයිති භාවනාවට යනවා. මේක මෛත්‍රී භාවනාව පටන් ගන්නවා. මොකද ඒකේ මේ භාවනාව සාර්ථක ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මෛත්‍රී භාවනාව කරනකොට ඒකෙදි කොහොමද මේක ලේසියෙන්ම බෑ. ඊට පස්සේ මම අසුර භාවනාව කරනවා කියලා හිතුවා.
මොකද නීවරණ චිත්තේ හින්දා තාම ලේසි නෑ එකක්වත්. ටිකක් වෙලා කරන් තියෙන එකක් මට බෑ. අන්තිමට ගියාම නෑ මේ හිතපු විදිහට මෙන්න කියලා උත්තරේ. ඒ හින්දා බෑ තමයි. නමුත් චිත්තම් පග්ගන්න හතිපදා හිත දැඩි කරගන්නවා. නෑ මම කොහොම හරි ඉන්න උත්සාහවත් වෙනවා. ඒක සතර නිමිති හිත තබන්න උත්සාහවත් වෙනවා. වීර්යය කියන්නේ ඒක. බෑ. බෑ නම් හානිකා හිතනවා. එහෙම නෙමෙයි. නිදිමතයි. එහෙනම් බුද්ධිය ගන්න. ඒක කියන්නේ නෙමෙයි. එහෙනම් ජීවිතේ කියන්නේ බැරි නෑ පුළුවන්. නිදිමතයි. ඒක නෑ නිදිමත නෙමෙයි නැගිටිය යුතුයි. ඒක ටිකක් අනිත් පැත්තේ ඉන්න ඕනේ. පේන්නේ නැහැ. පේන්නේ නැහැ කොහොමද අපිට. අපි කවදාවත් අපේ මොන දැකලා නැහැ. දැන් සම්පතේ පැත්තකින් දැකුවා දැන් විදර්ශනා වැඩි. ඒ කියන්නේ සත්‍ය නිමිත්ත හිත තබා ගන්න මොනවල් පේන්නේ නැහැ. පේන්නේ නැහැ. සත්‍ය නිමිත්ත තියෙනවා කියන දැනුමයි. මම කියන්නේ ඒක තේරෙන්නේ නැත්නම් මේ ඇඟිල්ල තියාගන්න ඇඟිල්ල තිබ්බම ඇඟිල්ල වදින බව දැනනවනේ. ඒ දැනුම තුළ හිත තබා ගන්න. දැනුම තුළ හිත තබාගෙන ඉන්නවා. ඉඳලා දැනුම් සාහිත්‍යවම දැනුම තුළ හිත තබාගෙන ඇඟිල්ල අරගෙන හුරු කරනවා. ඔය වගේ බෑ කියලා අතහරින්න නැතුව උපාය කරන්න ටිකක් ටිකක්. එහෙම බැරි නම් ඔය සිද්ධාලේ පටන් ගන්නත් වගේ හරියට. සිද්ධාලේ ටිකක් ගන්නවා. එතකොට දැන් විහිළුනේ උපාය. එළවෙන දැවිලා එනවා. එතකොට දැවිලා එනකොට හොඳට හිත හුරු කරනවා මේ දැවිල්ල තියෙන තැන හිත තබාගෙන. ඒ කියන්නේ දැවිල්ල දැනන එක හිත තබාගෙන මේ උපාය. හොඳට ආයෙත් අරගෙන දැන් දැවිල්ල තියෙන තැන දැවිල්ල තේරෙන්න හිත තියාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒක දිහාම ආයෙත් සිද්ධාර්ථ නොගා උත්සාහවත් වෙලා බලනවා හිත තබාගෙන. නෑ ආයෙත් සිද්ධාර්ථ කියනවා. කොහොම ටික දවසක් කරන්ද ඊට පස්සේ මේ මොහොරෝ යනවා. මොහොරෝ යනවා. ගියාම ටික ටික සත්‍ය නිමිති හිත තබාගෙන හුරු වෙනවා. දැන් මේ බැරි නෙමෙයි හුරු නැතිකම තියෙනවා. හුරු නැතිකම තියෙනවා. එහෙම පොඩි පොඩි උපායක් කරන්නේ. මේ මොකද හැම සමතකමතහනකටම සත්‍ය නිමිති මම කියන්නේ මේ සත්‍ය නිමිත්ත නැතුව හිත සමාධි කරනවට වඩා හොඳයි නිකන් ඉන්න කියලා. ඔය පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණයේ මුල අහසේ තියෙනවානේ ඔය එක එක සැටලයිට් චන්ද්‍රිකා ගිහිල්ලා. එතකොට දැන් ඒව මොනවා හරි කැඩුනහම ඒව අලුත් වැඩිය කරන්න යනවා මිනිස්සු. ඒ යානවල අලුත් වැඩිය කරන්න ගියාම හොඳට යානේ වටේ මොනවා හරි තියෙනවා නම් අලුත් වැඩිය කරන්න ඉස්සෙල්ලා ඉන්නට පටි දාගෙන යානේ කෙරවලක් කම්බිය ධම්මවල බැඳලා තමයි යන්නේ. දැරි වෙලාවක් ගැලවුණොත් හරියට පිළිපිලි මොහොත වටට ගහගෙන ගිය මොහොතේ වගේ පාවි ඈතින් යනවා. අනිත් අය තමන් මෙයා දිහා බලාගෙන ඉඳි මෙයාට අනිත් අය දිහා බලාගෙන ඉඳි යනවා. මොකද දැන් 11 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. හරිද මම කියන්නේ හැදී. හරියට බැඳුමක් නැතුව මේ යානේ පිළිසකර කරන්න ගිහිල්ලා ඊරඹුවකට ගහගෙන ගිය මිනිස්සේ සතර නිමිත්තක් නැතුව ඒක සමාධි කරලා පිටු වෙන මිනිසයාට වෙනසක් නැහැ කියලා කියන්නේ. මේ සතර නිමිත්ත නැතිනම් එයා හරියට ඊරඹුවකට ගහගෙන ගියා කෙනා වගේ තමයි. අරුණුට යන මිසක ඊටයින තැනක් නැහැ. මේ මට්ටම නෙමෙයි නීවරණ ධර්මයේ දුර වෙච්ච දවසකදී දුර වෙච්ච වෙලාවට අරමුණු පහළ වෙන්නේ ඉදිරි පිටින්. මේ ඉදිරි පිටින් කෙනෙකුට ඊට අනුගත නොවි ඉන්නවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. මේ සතර නිමිත්ත ආදී ධර්මයක් වුණ නොකල මනසට. ඊට පස්සේ එයා අරමුණෙන් ගිහිල්ලා විනාශම් වෙනවා මිසක පිස්සෙදලා කියන එක බොරුවක් නෙමෙයි නෙමෙයි. එතකොට මම කියන්නේ ඒකයි මේ වගේ හිත හොඳට කීකරු තමන්ගේ යටතේ තමන්ගේ සන්තකේ තියාගන්න මට්ටමට හුරු නොකර නිවර්ණ ධර්ම දුර වෙන කමතහන මානසිකාර වල කරන්න පුළුවන්. බැරි වෙලා හරිනේ නිවර්ණ ධර්ම දුර වුණොත්
එයා ඇත්තටම සිත් කියලා නතර වෙනවා කියන්නේ. නමුත් සත්‍ය නිමිත්ත හිත හුරු කළ කෙනාට මොන නිමිත්තක් පහළුනත් ඒකට අනුගත නොවී ඉන්න පුළුවන්. අද ඔය එක ආලෝක දැක්කා රූප විසිරුණා ඇටසැකිලි කරපුණ කුතුම දේවල් අපි එක කියන්නේ ඔක්කොම මොකද්ද මේ? ඒ පහළ වෙන නිමිති වලට අනුගත නොවී ඉන්න බැරුව ඒ තුලට කිඳා බැලලා ඒව තුල ඇති වෙන ගතිනේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ සත්‍ය නිමිත්ත අනිවාර්යයෙන්ම අවශ්‍යමයි කියලා මම කියන්නේ. මොකද අද මේ පේන මට්ටම නෙමෙයි ඕගලන්ට ඒ හිතේ ස්වභාවය තමයි යටිහිතක හරි අපිට උඩින් පේන මට්ටමක් නෑ යටිහිතක හරි ගතියක් තියෙනවා ටක්ගල එක පේනවා රූපේ. අපිට දැනෙන මට්ටමක් ඇත්තෙම නෑ අපිට එහෙම එකක් හිතුවා කියලා තේරෙන්නේ. මේ අපේම මානසික සද්දය ඇහෙන්නේ හරියට බාහිර කෙනෙක් කෑ ගැහුවා වගේ. බාහිරින් දැන් තව සාමූහිකව කෑ ගන්නවා වගේ. එතකොට මේ හිතේ ගතියම තේරුම් නොගෙන හිටියොත් ඕගොල්ලෝ දෙපාරක් නැතුව දුවනවා. ඊගාවට දැන් හිත නැති මල කඳක් එහෙම ආවොත් ඇස් ඉදිරියට මෙහෙම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ චිත්තජ රූප කියලා වෙලාවට. එනකොට බය වෙන්නේ දැන් ඕගොල්ලන්ගේ ඇස් ඉදිරියට ආවොත් මොකද වෙන්නේ? බය වෙනවා. දැන් බය වෙනවා කියන්නේ එදාට බය වෙනවමයි. අදට ඕගොල්ලන්ට ඇස් ඉදිරියට එහෙම වගේ අරමුණක් එද්දිත් ඒකට අනුගත නොවි සතුටෙම තින්න පුළුවන් තරම් හරියක් අද තිබුණොත් දැනගන්න අන්න ඒ තමයි සමාධිගත කීකරු චිත්තයේ ලක්ෂණ. ඕනෝ බියජන කාරණාවක් ආවත් ඊට අනුගත නොවි ඕනනම් ඒක හිත නමන්න පුළුවන් ඕනනම් හිත නොනමන්න පුළුවන්. හිත නොනමුවම තමයි. බය වෙන්නේවත් සතුට වෙන්නේවත් නැති විදිහට හිත තබා ගන්න පුළුවන්. ඒ මට්ටමට තිබුණොත් විතර නීවරණ ධර්ම දුරු වෙච්ච දවසට නැවෙන මනෝචිත්ත වලත් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. අභිභායතන කියලා කොටසක් තියෙනවා. අර මැඩ යයි කියන. ධ්‍යානයෙන් සුවර්ණෝද දවර්ණෝද නොයේ රූප පේනවා. එදාට රූප මඩින්න කොහොමද රූප අපිව මඩිනවද? හිත සති නිමිත්තක නොතිබුණොත් ඒ රූප යෝගියව මඩින්නසද යෝගියට ඒව මඩින්න බෑ. ඒ නිසා සති නිමිත්ත බෑ කියලා දැකුණු වෙන්න වෙනවා. ඒ ආන්දෝලනේ මේ සමතය හරියට වඩා නැතුව විදර්ශනාව කියන්නේ හොඳ නෑ කියන එකද? නෑ එහෙම නෙමෙයි මම කිව්වේ. සමතය කියන එක නියම විදිහට සමතයක් වෙන්න ඕන කියන එක. ඒ කිව්වේ සමතය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ තමන් යටතේ තමන්ගේ අනුදැනුමතු කීකරුව තියෙන්න ඕන කියලා මම හැමෝටම කියන්නේ. සිත කියන එක තමන්ගේ පාලනයට නතු වෙලා තියෙන්න ඕනේ. එයාටද ඔහේ වෙන්න බලේ එකඟ වෙනව එකඟ වෙනවා. නැත්තම් නැහැ කියන තැනකින් නෙමෙයි. මට හිතුනොත් ඕනේ නම් මට පුළුවන් මේ අරමුණට හිත නඟුරු කරලා අරමුණේ තියෙන ගත ස්වභාවයන්ට අනුගත වෙන්න. මට එපා නම් මේ කොච්චර අරමුණු මොන විදිහේ කෙනෙක් මොන දෙයක් වෙන්නොත් මට ඒකේ හැඟීම් මාත්‍රාක දෙන විදිහට හිත තබා ගන්න පුළුවන්. කියන මට්ටමක් හදා ගන්න උනන වෙන්නේ. ඒක තමයි සමතෙන් කියන ලක්ෂණ. අපි ඔය නිකන් හිතාගෙන ඉන්න විදිහේ ඒකගයි කියලා මොකෝ දුවන්නේ නැතුව ඔහි නතර වෙලා ඉන්න හිතන්නේ මේ කුසීතකමක ලක්ෂණය. කම්මැලිකමක ලක්ෂණය. නමුත් නියම චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ තමා වසඟේ පවතින ගතියට ගන්න ඕනේ. කිසිම වෙලාවක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අසත්‍ය වචනේ නොඒ වචන බයින වචන මාත්‍රක තැන නැති විදිහට ඒකට හිත නැමෙන්නේ නැති විදිහටම සාහිත තබාගෙන බොහොම ස්තුති මහත්මයා කියන තරම් පුළුවන් මට්ටමකට මේ සම්මුතිය අපිට ගෙනල්ලා තියෙනවා. විදර්ශනාව නෙමෙයි. මේ සති නිමිත්ත නැත්තම් ඉත සද්දේට අපි අනුගත නොවි ඉන්නවා කියන එක ලේසි නෑ. එතකොට ඒක අපිට දුක් පීඩාවක් ගෙන දෙන වචන ටිකක් වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. ඒකට නැඹුරුම ඒක ඇත්ත වෙනවා. එතකොට ඒක දුකක් වෙනවා. නැඹුරුම ඒක සැපක් වෙනවා. මේක සතුට වෙනවා. මේ වගේ උපේක්ෂාවේ ඉන්න පුළුවන් කම ඒක රාජවිරාග චිත්ත විමුක්ති කියන්නේ ඇලෙන ගැටෙන දෙක නතර කරන්න මේ සමතේට පුළුවන්. ඊට පස්සේ ඒ ඇලෙන ගැටෙන දෙක ඇති කරපු තැන ඇත්ත පවත්ව ඇත්ත දකින්න නුවණ ඉඳ හදලා දෙන දිරුණා. දුක පිළිසින දැකීම විස්තර කරන්න. ඒක නෙමෙයි මෙච්චර ගන්න බැහැ. ඒක ස්ථාරණයේදී අන්නත් වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. තව එකක් තියෙනවා වේදනා සංඥා පස්ස මනසිකාරය. දැන් පටිච්චසමුප්පාදයන්ම නාම රූප
සංකාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප. ඒකට නාම රූපයකට ඒ නාම ධර්මයට විඥානේ අහු වෙනවද කියලා දැන් නිකන් දේශනාවේදී මට දැනගන්න අහන්න ලැබුණ මේ විඥානේ ඇති නේ නාම ධර්මයට කියන්නේ. එතනදී ඇති නැති වුණාට හැමතැනදීම විඥානේ නාම ධර්ම වලට ඇති නැතුව නෙමෙයි. මේ පරියායය ඇති නෑ. වේදනා සංඥා සංඛාර විඥාන කියන එක නාමයි. දැන් විඥානපච්චය නාම රූපං කියනකොට විඥානය නිසා නාම ධර්මයි කියනකොට සිත හේතුයි නාම ධර්ම ප්‍රත්‍යය ඵලයක්. එතකොට මෙතනදී වේදනා සංඥා චේතනා පස්සෝ මනසකාරෝ කියන ටික විස්තර කොට යුතුයි මිසක ඒ සිතේ තියෙන gati ටිකයි රූපයයි හඳුන්වනවා මිසක මේ නාම රූප කියලා. එතකොට සිතේ තියෙන gati ටිකයි රූපය හඳුන්වනකොට සිතේ තියෙන gati ටික සිතයි කියවොත් හරිද? සිතේ තියෙන gati ටික. එතකොට සිත නිසායි සිතේ තියෙන gati ටික මේ රූපයයි පවතින්නේ. සිතේ තියෙන gati ටික මේ රූපය නිසා මේ සිත පවතින්නේ. කියලා විඥාන නිසා නාම රූප නිසා විඥානය කියලා. එතනදී ඒ පරියායදී එක එක පරියාය කියන ක්‍රම එක එක න්‍යාය. ඒ න්‍යායදී මේ සිත නිසා විඥානය නිසා නාම රූප වෙනකොට මෙතනදී නාම කියන ටිකට විඥානය ගන්නෙ නැහැ. ගන්න එපා. ඒකයි පෙරේට නන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අපි පරියාය දැක්කේ දැන් සබ්බේ සංඛාරා අනිච්ච කියලා කිව්වොත් සබ්බේ කියලා දැනම නිස්පර්යාය. ආයේ ඔක්කොම සංස්කාර. අපි අවිද්‍යාවච්ච සංස්කාර. දැන් මේ කියන්නේ අවිද්‍යාවෙන් හටගත්තු සංස්කාර කියන විතරයි. සියලුම සංස්කාර ඥාන පරියාය. පරියාය කියන්නේ එක ප්‍රදේශයකින් කියන්නේ. අවිද්‍යාවච්ච සංස්කාර දැන් නම් කළානේ. දැන් මෙතන විස්තර කරන්නේ අවිද්‍යාවෙන් හටගන්න සංස්කාරය ගැන මිසක සියලු සංස්කාරය නෙමෙයි. එතකොට අන්න ඒ වගේ සබ්බේ කියලා ගත්තාම පරියාය නිස්පර්යායයි හැමතැනකදීම. එතකොට මෙතනදී අවිද්‍යාවච්ච සංස්කාර කොහොමද දැන් මේ පරියාය. ඒ වගේ නිස්පර්යායෙන් ගත්තාම වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම නාමයි කියලා ගන්නවා. දැන් පරියායකදී විඥානපච්චය නාම රූප කියන මේක ක්‍රමයක්. මේ නාම ධර්ම ටික පෙන්වන්නේ විඥාන ප්‍රත්‍යයෙන් වන නාම ධර්ම. විඥානයේ නාම ධර්මයක් තමයි. නමුත් විඥාන නැමැති නාම ධර්මයක් මුල් වෙලා ඇති වෙන නාම ධර්මයි රූපයි කියන ටික මොකද්ද කියලා නියහන. එතකොට ඒ සිතේ තියෙන gati ටිකයි රූපයයි පෙන්වන්නේ යුතුයි. මිසක සිත නොපෙන්වන්නේ යුතුයි. එතකොට සංස්කාර කියන කොට කියන්නේ සංස්කාර කියන්නේ සංඛාර කියන්නේ කුණුකුඩේට. සංඛාර කියන්නේ රැස් වෙන ප්‍රත්‍යයෙන් හට ගන්න දේ. සංස්කාර කියන්නේ සංස්කෘතිය. වචනයක් විතරයි. දුක කෙරෙහිව දාන්නේ. හොඳට ඉදිකටක් හරි මොකක් හරි අරගෙන එනගත්තාම හොඳට දේශන දුකේද තමයි. එතකොට දුක පිළිබඳව දකින්නවා. දුක පිළිබඳව දකින්නවා කියලා කියනකොට මෙතනදී විශාල අර්ථයක් තියෙනවා, විශාල ප්‍රභේදයක් තියෙනවා. එක එක විදිහකට දුක පිළිබඳව දකින්න ක්‍රම තියෙනවා. එක දුක පිළිබඳව දකින්නවා කියලා කියනකොට ඉපදෙනවා, ලෙඩ වෙනවා, මරනවා, මහලු වෙනවා කියලා හිතන එක කරන්නේ. ඒ කියන්නේ ඊගාවට දුක පිළිබඳව දකින්නවා කියලා කියන්නේ දුක් සහගත වේදනාවකමත් නෙමෙයි. දුක් සහගත වේදනාවේ සැප වේදනාවේ දෙකේම දුක කියන එක පිළිසින් දකින්න පුළුවන් දුක දකින්න පුළුවන් තියෙනවා. තාපතේකට දුක පිළිසින් දකින්නවා කියලා කියනකොට ඕගලන්ට මවමල දුක ඇති වෙච්ච තැන මවමල දුක එන තැන හොඳට පවතින යථාභූත ස්වභාවය බලන්න. මේ තමයි දුක පිළිසින් දකින්න. ඕගලන්ට පියාමල දුක එනවා නම් ඒ දුක එන තැන තියෙන ධර්මතාව ටික හොඳට බලන්න. මේ තමයි දුක පිළිසින් දකින්න. ඔයගලන්ට දරුවමල දුක එන තැන තියෙනවා නම් ඒ දරුවමල දුක හොඳට පිළිසිඳ දකින්න. ඒතර තියෙන රූපේ බලන්න, රූපේ තත්ත්ව ටික බලන්න, නාම ධර්ම ටික බලන්න, ඒක තියෙන තත්ත්ව ටික බලන්න. ඒ නාම රූප ධර්ම නොදන්නා කම නිසා තමතුල ඇතිවෙන තියෙන සංයෝජන දිහා බලන්න. එතකොට මෙන්න මේ නිසා නේද අපිට දුක ඇවිල්ලා තියෙන්නේ කියලා දකින්න. දුක කියන එක පිළිසිඳ දකින්න ගියොත් ඕගලන්ට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා උපාදාන වශයෙන් මම මගේ කියලා ගත්ත ස්කන්ධ පංචකයක් නේද මෙතන තියෙන්නේ කියන අවබෝධය. ඒකට ඊට පස්සේ ජාතිය ස්වභාව, ජරාව ස්වභාව, ව්‍යාධිය, මරණය ස්වභාව කොට ඇති ධර්මයක් නේද කියන උත්තරයක් ඇයි?
ජාති ජරා මරණ කියලා කියන්නේ මේ රූපය ආරම්භය යම් කිසි කෙනෙක් මේ රූපේ උපකාරයි අපි තුල රාග දේශ මොහ ඇති කරන රාග දේශ මොහ නිසා ජරා මරණ සහගත සතරට වැටෙනවා. සසර ඉපදිලා ජරා මරණ දුකට වැටෙන්න හේතුනේ කෙලෙස් ටික ඇති වෙන්න හේතුව මේ රූපේ. එහෙනම් මේ රූපේ හරියට ජරා මරණ ගෙනත් දෙන්නෙක් වගේ කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒකවල සැප වේදනාවේ දුක් වේදනාවේ උපේක්ෂා වේදනාවේ දුක දකින්න පුළුවන්. දුක් වේදනාවට වඩා සැප වේදනාව විශාල හතුරුකමක් කරනවා ඔයගොල්ලෝ දුකට දාන්න කියලා දුක් වේදනාව බහුලව දැනෙන දුක බහුලව දැනෙයි සැප වේදනාව. ඒ සැප වේදනාව රාග, ද්වේෂ, මෝහ කියන තුන නැති කරන්න හේතුයි. එතකොට මේ හේතුයෙන් අවීචී අපාය කල්ප ගණන් දුක් විඳින අකුසල කරවන්න පුළුවන්. සැප වේදනාව කරගෙන. ඒ අපාය කල්ප ගණන් විඳින දුකට හේතුව මොකද්ද? සැප වේදනාව. අර කිව්ව මොකද දැක. කල්ප ගණන් විඳින දුකට හේතුව රාග, දේශ, මොහ කෙලෙස්. කෙලෙස් ටික ඇති කරගන්න හේතුව මේ සැප වේදනාව. ඒ නිසා එහෙම සැප වේදනාව ඍජුව නැතිනකොට වක්‍රාකාරව අපුව හතුරෙකුට හතුරෙකුට කරන කටයුත්ත කරනවා නේද මේ සැප වේදනාව කියන කාරණාව දකින්න පුළුවන්. එතකොටයි සැපේ දුක දකිනකොටයි කලකිරෙන්නේ. අනේ වගේ ඒ විදිහට නොවේ මෙනෙහි කටයුතු දුක එන ආරම්භයේ පවතින යථා ස්වභාවය දකින්න ඒ ස්කන්ධය තමා තුළ රාග දේශ මොහ ඇති කරලා ජරා මරණ දුක ගෙනත් දෙන්න පෙළඹිලා තියෙන්නේ කියලා දකින්න. එතකොට ඒ නිසා ඒ ස්කන්ධය ජාති ජරා මරණ ශෝක පරිදේව ස්වභාව කොට ඇති ධර්මයේ මේ වගේ දුක ගෙනත් දෙන්න පුළුවන් ධර්මයේ හතුරෙකුට කරන වගේම මේ රූපය අපිට ගන්නවා. හතුරෙකුට වඩා වැඩි හතුරවන පිහියෙන් අනේ කඩුපාරක් ගහයි ඒක ඉවරයි. නමුත් මේ රූපය අපිට කල්ප ගණනක විචි දාන වක්‍රාකාරව කියලා දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට නුවණින් දකින්න ඕගලන්ට මේ රූප රාගයේ රූපේ ගැන තියෙන ආශාව ටික අඩු වෙනවා. නිවර්ණ ධර්ම දුර වෙනවා. ඔහොම බැලුවත් අන්තිමට වෙන්නේ නිවර්ණ ධර්ම දුර වෙලා ප්‍රමෝදයෙන් තැන්ට යනවා. ප්‍රමෝදය ඇති වෙලා පසදිය ඇති වෙලා අර චක්‍රය හොම මේ තාම මේ පොයි පැත්තකින් ආවත් මේ ටික පුද්ගලෙන් නෝ. තාම දුක බලන්න යන දුකකුත් තියෙනවා. එහෙම බලනකොට නිවර්ණ ධර්ම වල ප්‍රමෝදය ඇති වෙලා ප්‍රීති පසදිය සැපය ඇවිල්ලා සමාධිය වෙලා සියලු ධර්මයේ දුකයි කියන නෝන එළඹ ඉట్లా කලකිරලා නෙවෙලා නිදනවා කියන ටික ධර්ම කාරකේ වෙනවා. දැන් එතකොට ඒ ප්‍රශ්නේ හරි. දැන් මට ලැබිලා තියෙන කාල වේලාවත් හරි. ඒ කියන්නේ තුනම මාත් අසං කරන්න කියලා තමයි මට මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ 4 වෙනකන් ඊළඟට තියනවලු 4ට දුර බැහැර ඉඳලා ආපු කට්ටිය යනවා කියලා සිල් සමාදන් සිල් පවාරණ කළා යන්න තියනවා කියලා. ඊළඟ තුනක් කියලා තියෙනවා මොන කෙටි ප්‍රශ්නයක් අහන්නවලු. මම කෙටි ප්‍රශ්නයක් නෙවෙයි කෙටි කාරණාවක් කියන්න. හරිද? මෙතනදී ඔයගොල්ලෝ දන්නවා නේද? පමෝ මම මේ ශෛලියෙන් බණ කියන ඔයගොල්ලෝ නින්දේ කියලා. හරිද? එහෙම නැත්නම් මේ දෙදිලවගේ දකින්න එපා මහව. මොකද ඔයගොල්ලන්ව අවදි කරලා තියාගන්න බණ ටිකක් කියලා දෙන්න ඕනේ කියන අදහසිනුයි එහෙම කරා. නැත්තම් එස් කරා එන්නකම් කරා කියලා කී දෙනෙක් උනන්නේ ඉතින් දන්නේ. මොකද සතරදී අපි හරිය දැක්සයි පිඟුරු භාවනාව කරා. මේ සමනල් මේ පමු ඔය ගස්වලින් එකවරට පමු වටෙනවා. ඊට පමු කියන සතා අධ්‍යා බලන්න ඔයගොල්ලෝ පමුවෙක් එහෙම අතට අරගෙන අතේ තියාගන්න තුරු කරගන්න කැමති අරද? අපිට එන්නේ. එතකොට පමුව ඉතින් ඇවිත් හිමින් යනවා. පමුවට තියෙන කෑම තියනවා නම් ඒවා තමයි පමුවට ආහාර වෙන්නේ. ওই පමුව පහු කාලයකදී සමහර පමුව ඉන්න ඔය අතරදී පමුවත් බහිට කැමති සමාජයක. ඊට පස්සේ ඒකට එයා විශාල කැපකිරීමක් කරනවා. එයා පමුවන්ට අයිති ශේෂ්ත්‍රය සම්පූර්ණ අතහරිනවා. පමුවන්ට අයිති ආහාර පාන ඔක්කොම අතහරිනවා. පමුව එක්ක ඉන්න අනිත් පමුව නෑදෑයෝ ඉන්නවනම් ඒවත් ඔක්කොම අතහරිනවා. අතහැරලා
පැත්තකට ගිහිල්ලා හුදකලා කෝෂයක් කරගන්නවා. ඔයගොල්ලෝ හිතනවාද මේ පණුවට බඩගින්න නොදැනේ කියලා? නෑ, බඩගින්න දැනෙනවා. පිපාසය නොදැනේ කියලා හිතනවා, දැනෙනවා. බඩගින්න විපාසය ඉවසනවා. ඉවසලා කාලයක් කෝෂයක් නැගගෙන ඉන්නවා. විශාල කැපකිරීමක් කරනවා මේ පණුව. පණුවට අයිති සියලුම දේ අතහරිනවා. අතහැරලා කාලයක් ගියාම මෙයා චූටි තටු දෙකක් කරනවා. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා ටිකක් තටු වෙනවා. කෝෂෙ බිඳගෙන එළියට එන ලස්සන සම්මුතිය. ඕනම කෙනෙක් අතේ තියගෙන හරි ආසයි. හරි කැමති මේ සම්මුතියට. පණුවට තියෙන ආහාර නෙමෙයි මේ සම්මුතිය මල් ගැනි ගොන්නේ ඊට පස්සේ. මෙයා හරියට ඉර්ධිය කියනවා උඩින් යන්නේ. ඒ වගේ ඔයගොල්ලෝ දන්නවද පණුවෙක් වගේ බඩ ගන්න. බිමින් යන පණුවට අයිති කෑම කන පණුවෙක් වගේ මේ අසුචිත භාවයට පත් වෙනදී කෑම කන මේ මිනිස්සයා උඩින් යන්න පුළුවන් උඩින් යනවා බඳු රහතන් වහන්සේ නමක් නැත්තම් බ්‍රහ්මයෙක් වෙනවා කියන තැන වෙන්න නම් නිකම් වෙන්නේ නැහැ. එයාට තියෙන කෝෂයක්. එයාට තියෙන ප්‍රතිපදාවක්. මිනිස්යන්ට අයිති සියලුම ශේත්‍රය අතහරින්න වෙනවා. මිනිස්යන්ට අයිති ඔක්කොම නෑදෑකම් අතහරින්න වෙනවා. මිනිස්යන්ට අයිති ඔක්කොම රුචි අරුචිකම් අතහරින්න වෙනවා. එයාට බඩගින්න ඉවසන්න වෙයි, පිපාසය ඉවසන්න වෙයි. ඊට පස්සේ එයාට තියෙනවා කෝෂයක් බඳ ගන්න. මේ මිනිස්යන්ට අයිති ලෝකෙ හැකෙද්දි අනිත් අය එයාට මිනිසෙක් කියලා කියන්නේ. එයා මනස තුලින් කෝෂයක් ආවරණයක් බැඳගෙන ඒකෙන් එහාට ලේසියෙන් එළියට යන්නේ. මෙහෙම කෙනෙක්දි එයා හැම වෙලාවෙම තමන් තුළ සමථය හෝ විදර්ශනාවාදී නුවණ තබාගෙන මේ කෝෂය ඇතුලේ තමයි ඉන්නේ. ඒකට උපකාරක ධර්ම තියෙනවා ඉන්ද්‍රිය සංවරය, නිදිසුරු කිරීම, ඒ වගේ භෝජනයේ පමණ දන්නාකම්, ඉන්ද්‍රිය සංවරය කියන මේ වගේ කාරණා ටිකක් තියෙනවා. මෙන්න මේ කෝෂය ඇතුලේ කාලයක් හිටියාම අන්න මනුෂ්‍යාත්මය උත්තර මනුෂ්‍යාත්ම භාවයට වඩා උතුම් ගති ටිකක් මෙයා තුළ පෙළෙනවා. එයා රහතන් වහන්සේ නමක් වෙනවා. බ්‍රහ්මෙක් වෙනවා. නිකම්ම මිනිසෙක් බ්‍රහ්මෙක් වෙන්නේ. එදාට මෙයාගේ ආහාර පාන බ්‍රහ්මෙක් වෙනවා. මෙයා දිහා මිනිස්සු බලලා කියයි එයාත් මිනිසෙක් නෑ. එයා වෙනම ජීවත් වෙන්නේ. එයා අර සම්මනලියා වගේ මිනිස්යන්ගෙන් තුලම ඉපදිලා පහළ වෙලා මනුස්ස මට්ටමේ නිදිලා 100,000 ගුණයකින් තමන් ලැබපු ජීවිතයේ ආත්මභාවය ගැන සතුට වෙනවා. හැම වෙලාවෙම ප්‍රීතියෙන් සැපින් යුක්ත මානසික මට්ටමකට එනවා. ඉතින් මට මතක් කරන්න තියෙන්නේ ඒ පණුවට අයිති කෑම කකා හිටියනම් ඇවිද කවදාවත් සමනලෙක් වෙන්නේ නැහැ. ඒ පණුවට ඉස්සෙල්ලාම වෙන්න උනා මොකද්ද? තමන්ගේ වර්ගය අතහරින්න, තමන්ගේ රුචි ශේත්‍රය ඔක්කොම අතහරින්න. ඒ වගේ ඕගොල්ලෝ නෑදෑකම් ගිහින් නෑදෑ අතර ගැටෙමින් හැප්පෙමින් දරුදු බල කර මේ ගුඩේ හැපි හැමදාම මිනිස්සේ. කයින් ඒ ටික කරන්න මම කියන්නේ කෝෂයක් බඳ ගන්න ඕගොල්ලෝ. පණුව සම්බන්ධ කෝෂයක් බඳගත්තා වගේ මේ කෝෂයේ තියෙන සම්පූර්ණ මනස ආහාරය. ලෝකයේ කටයුතු කරන හම්බ වෙන ශේත්‍රය තුලම ඉන්නේ අපි කෝෂෙන් ඉඳලා යන්නේ. ඉබ්බා කබලෙහි අවයව ටික බහගත්තා වගේ අපි මනසෙන් යම් කෝෂයක් හදාගෙන ලෝකේ අනිත්‍ය මේ අරමුණු මත වැටිලා ඇලිලා ඉන්නකොට තමන් පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ කෝෂය තුල ඉඳගෙන ජීවත් වෙන්න. මෙන්න මෙහෙම කාලයක් කළොත් ඒකාන්තයෙන් මිනිස්සයා බ්‍රහ්මීක සමන පමණට තත්ත්වය වල සමන දෙයක්. කවුරුත් ප්‍රියයි. දිව්‍යත්වයේ ප්‍රඥාට රහතන් වහන්සේට. ඒ හින්දා කාටත් ප්‍රිය කවුරුත් ගරු කරන උත්තරීතර ශ්‍රේෂ්ඨතම ආත්ම භාවය වෙලා ඇති කරලා තමයි මේ ප්‍රතිපදාව අවසන් වෙන්නේ. ඒ නිසා ඒ බවත් මතක තියාගෙන හැමදෙනාම මේ ලබුනේ ජීවිතයේ තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදාගන්න උපකාරක ධර්මයක්ම කරගන්නවා. උපකාරක විදිහට මේ ජීවත් වෙනවා කියලා අදහස් කරගන්නට ඕනේ. ඒ සඳහා මේ දේශනාව හේතුපනිෂ්ඨ වෙනවා.